අද අපි කතා කරන්නේ ඕගොල්ලන්ටත් ඉතාම වටින ඒ වගේම කවුන්සලින් වලින් ලොකු සහායක් දෙන්න පුළුවන් අක්‍රමිකතා කීපයක් පිළිබඳව. එතකොට දැන් ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ හොඳ පෞරුෂය කියන්නේ මොකක්ද කියලා. හොඳ පෞරුෂය කියන්නේ මොකක්ද කියලා දැනගත්තම තමයි අපිට ඒ හොඳ පෞරුෂයට අඩුපාඩු වෙලා තියෙන පෞරුෂ අක්‍රමිකතා මොනවද කියලා හඳුනා ගන්න හැකියාව ලැබෙන්නේ. එතන ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ පින්තූරයක්. ඒ පින්තූරේ තියෙනවා මේ බොහෝ දේවල්. එතකොට මේ වගේ මොලෙත් එහෙමයි. මොලේ ඇතුලේ විවිධ කොටස් තියෙනවා. මොලේ ෆ්‍රන්ටල් ලෝබ් කියලා තියෙනවා, ඊට පස්සේ ඇමිග්ඩලා, ඒ වගේ එක කෑලි තියෙනවා. ඉතින් මේ සියලුම කොටස් හරි විදිහට කැරකුණොත් තමයි අපිට හොඳ පර්සනැලිටි එකක් ගොඩනැගෙන්නේ. හැබැයි මේක නිකම්ම වෙන්නේ මේ සඳහා සහාය විය යුතු දේවල් සහ මේ තුල අන්තර්ගත විය යුතු දේවල් ගොඩක් තියෙනවා. ඒවා සමහර ඒවා ඔබ දන්න විදිහට ප්‍රජානනව ගොඩනගා ගන්න පුළුවන්. තවත් පැත්තකින් සමාජීයව ගොඩනගා ගන්න පුළුවන්. තව පැත්තකින් චර්යාවලින් ගොඩනගා ගන්න පුළුවන්. එතකොට මේ වගේ ලොකු සංකලනයක් තමයි පර්සනැලිටි කියන එක ඇතුලේ ඇතුළත් වෙන්නේ. ඒතර මේ පර්සනැලිටි එක සාර්ථක මට්ටමක තියෙනවා නම්, ඒ කියන්නේ සමායෝගී පෞරුෂයක් තියෙනවා නම්, ඒ සමායෝගී පෞරුෂයක් තියෙන පුද්ගලයාට පුළුවන් හැමෝමත් එක්ක හොඳ විදිහකට ගනුදෙනු කරලා තමන්ගේ ජීවිතේ සාර්ථකත්වයට ගෙනියන්න. නමුත් එයට හැකියාව නොමැති වෙන අවස්ථා කීපයක් තමයි අපි අද අවධානයට යොමු කරන්නේ. මේකෙදි එහෙමනම් අපි තව ටිකක් දුරට පෞරුෂය කියන්නේ මොකක්ද කියලා කතා කරලා බලමු. ඉතින් මම කැමති ඉස්සෙල්ලම ඔයගොල්ලන්ව අවදි කරන්න හැමෝම දැන් මනෝවිද්‍යාවේ මුල කොටසේ සෑහෙන ප්‍රමාණයක් කරලානේ තියෙන්නේ. ලියන්නකෝ බලන්න ඉක්මනට පෞරුෂය කියන්නේ මොකක්ද කියලා. විනාඩි 2කින් විතර. මොකද අපි මාතෘකාව ඇතුළට මේ තම තමන් ප්‍රජානනව එන්න ඕනි, නැත්තම් මේ කරුණ උකහා ගන්න හරි අමාරුයි. මෑඩම් පුජ්‍යලයක තවත් පුජ්‍යලයකින් වෙන්කර හඳුනාගත හැකි ඔවුන්ට ආවේනික වූ මේ චරිතයක් පිළිඹු වෙන ලක්ෂණයන්හි සමස්තය පෞරුෂය. ඔව්. තව කවුරු හරි ලියලා තියෙනා ඉන්නවද? හරි අපි වෙලා යන හින්දා ඊළඟ මාතෘකාව යම් පුද්ගලයෙකුට ඔහුගේ හෝ ඇයගේ වෙන්කර හඳුනා ගන්න පුළුවන් ඔවුන්ට ආවේනික වූ චරිත ලක්ෂණ පෞරුෂය ලෙස හඳුන්වනවා. ඔව් මේ දැන් ගොඩක් තුන්දෙනෙක් නිර්වචන ඉදිරිපත් කරා. ඒවැදී හැමෝම වගේ කිව්වේ එක එක්කෙනා තව එක්කෙනෙක්ගෙන් වෙනස් වන එක එක්කෙනාට ආවේනික ලක්ෂණ කියලා. හැබැයි මේ ආවේනික ලක්ෂණ වලින් ගොඩ නැගුණට මේ ආවේනික ලක්ෂණ තිබිය යුතු දේවල් ටිකක් තියෙනවා. ඒ අනුව තමයි පුද්ගලයෝ තව එක්කෙනෙක්ගෙන් වෙනස් වෙන්නේ. දැන් එතකොට මේ පෞරුෂය කියන එකේ වචනේ බිඳිලා ඇවිල්ලා තියෙන්නේ ග්‍රීක වචනයක් තියෙනවා පර්සෝනා කියලා. ඒ පර්සෝනා කියන එකෙන් බිඳිලා තමයි පර්සනැලිටි කියලා ඇවිල්ලා තියෙන්නේ. ඒතර පර්සෝනා කියන්නේ නාට්‍යවල මේ චරිතයට අනුකූලව වුණ හැඩගන්නලා දාන මූණු තමයි, බෙස් මූණු වලට තමයි කියන්නේ මේ පර්සෝනා කියලා ග්‍රීක වචන වලින්. එතකොට දැන් මේ එක එක්කෙනා වෙන් කරනවා කියලා ඔයගොල්ලන් කිව්ව එක මෙතන තියෙනවනේ. ඒතර ඒ විතරක් නෙමේ, මෙතෙන්දි මේ ආවේනික වෙන දේවල් එක එක්කෙනාට වෙනස් වෙනවා. රුචි අරුචිකම් වෙනස් වෙනවා, ආකල්ප වෙනස් වෙනවා, මතවාද වෙනස් වෙනවා, බාහිර පෙනුම වෙනස් වෙනවා, චර්යා වෙනස් වෙනවා, සිතුම් පැතුම් වෙනස් වෙනවා. මේ වගේ එක එක්කෙනාගේ විවිධාකාර දේවල් තියෙන්නේ විවිධාකාර ප්‍රතිශතයන්ගේ. ඒ කියන්නේ හැමෝගෙම සියලුම ලක්ෂණ 100%ම තියෙන්නේ නැහනේ. එක එක්කෙනාගේ තියෙන ප්‍රතිශතය වෙනස්. හැබැයි මේ සියලුම දේවල් එකතු වෙන්න ඕනේ හොඳ පෞරුෂයක් ගොඩ නැගින්න. එතකොට අපි බලමු මේක ගැන තව දුරටත්. දැන් ඔයගොල්ලෝ කිව්ව ටිකම තමයි දැන් මේ පළවෙනි එකේ තියෙන්නේ. පුද්ගල අනන්‍යතාවය
තීරණය කරන්නා වූ ආවේනික ගති ලක්ෂණ හා සමස්ත මනෝකායික රටාවන් එක්තැන් වූ සංවිධානාත්මක හැසිරීම් රටාව. එතකොට ආවේනික ගති ලක්ෂණ තියෙනවා ඒ වගේම අර මම කිව්වා වගේ මනෝකායික රටාවකුත් තියෙනවා. ඕවා හරි විදිහට සංවේදානය වුණ හැසිරීම් රටාවට තමයි අපි පෞරුෂය කියලා කියන්නේ. එතකොට ඕගොල්ලන් හැමෝම ඉස්සරත් මනෝවිද්‍යාව ගැන ඉගෙනගෙන තියෙනවනේ. එතකොට එතෙන්දි මතක ඇති ඕල්පොට්ගේ නිර්වචනය. ඕල්පොට්ගේ නිර්වචනයේ තියෙන්නේ පුද්ගල අභ්‍යන්තරයේ තුල ගතික ලෙස සංවිධානය වී තිබෙන මනෝ භෞතික පද්ධති මෙන්ම පුද්ගලයා පරිසරයට අද්විතීය ලෙස සකස් කර තිබෙන මෙම සැකැස්ම තීරණය කරන ගතික සංවිධානයේ පෞරුෂයයි කියලා. ඒතර මේක ඇතුලේ ඔක්කොම තියෙනවානේ. මානසික දේවල් තියෙනවා, මානසිකට අමතරව තියෙන භෞතික දේවල් තියෙනවා, ශරීරය, විවිධ අදහස්, ඊළඟට පුද්ගලයා පරිසරයට අනුකූලව හැඩගැහිලා තියෙන ආකාරය, මේ සියල්ලම එකතු වෙලා තමයි පෞරුෂය හැදෙන්නේ කියලා ඕල්පොට් කියනවා. එතකොට එක පුද්ගලයෙක් අපිට තවත් පුද්ගලයෙක්ගෙන් වෙන් කරගන්න පුළුවන් ඒගොල්ලන්ගේ චරිතයේ තියෙන විවිධ ලක්ෂණ වලින්. එතකොට මේ සමස්තය අරගෙන තමයි අපි පෞරුෂය කියලා කතා කරන්නේ. එතකොට මේ පෞරුෂය එක එක්කෙනාට වෙනස් නේ. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ පින්තූර වලින් වම් පැත්තේ තියෙන පින්තූර එක එක්කෙනාගේ ඔළුව වල වෙනස් ස්වරූපය. මේක දැම්මෙම මේ එක එක්කෙනාගේ වෙනස අපි තේරුම් ගන්න. ඒ කියන්නේ මනෝවිද්‍යාව ඉගෙන ගන්නකොට මේක තමයි අපි වැඩියෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. එක එක පුද්ගලයා වෙනස් වෙන සාධක සහ ඒගොල්ලන්ගේ ස්වරූපය හඳුනා ගන්න. ඒතර සමායෝගී පෞරුෂයක් ගැන කතා කරනකොට ඒකේ මේ ස්ලයිඩ් එකේ තියෙන වගේ කායික පැත්තකුත් තියෙනවා. ඊළඟට සුවිශේෂයෙන් වැදගත් වෙනවා ප්‍රජානනය. එයා මානසිකව කටයුතු කරන ආකාරය. ඊට පස්සේ යාගේ හැසිරීම් රටාව. ඒ වගේම චිත්ත වේග. දැන් ඔබ දන්නවා සමහර අය ඉන්නවා හරි ආවේගශීලී. ඒකට ඒගොල්ලන්ට සමායෝගී පෞරුෂයක් නැහැ. මොකද චිත්ත වේග මනවින් සංස්කරණය කරපු කෙනෙකුට තමයි සමායෝගී පෞරුෂයකට හිමිකම් කියන්න හැකියාව ලැබෙන්නේ. ඒතර දැන් ඔයගොල්ලන්ට මේ පැත්තේ දකුණු පැත්තේ තියෙන පින්තූරේ පේනවා සමහර ආයතන ප්‍රදානින්න ඉන්නවා හරිම ප්‍රසන්නයි. ඒ ප්‍රසන්නතාව ගොඩ නැගිලා තියෙන පෞරුෂය තුලින්. ඊළඟ මේ පල්ලෙහා ඉන්න කපල් එක බලන්න. එතකොට මේ කපල්ස් ගත්තම ඕගොල්ලන්ම නිරීක්ෂණය කරන්න. දැන් හොඳ නිරීක්ෂකයෝනේ ඕගොල්ලෝ. පාරේ එම ඉන්න බස් වල යන මේ අයව පොඩ්ඩක් නිරීක්ෂණය කරපුවාම එක්ක එක්කෙනෙක් පුම්බගෙන එක්ක තරහ වෙලා එහෙම එහෙමනේ තියෙන්නේ. හැබැයි හොඳ සමායෝගී පෞරුෂයක් තියන අය නම් හොඳට ප්‍රසන්නව hina වෙලා සමාජයට පරිසරයට අනුගත වෙලා තමන්ගේ ප්‍රජානනය අනුව චර්යාව මෙහෙवला යහපත් චිත්ත වේග දක්වලා ක්‍රියාත්මක වෙනවා. ඉතින් දැන් මෙතන තියෙන්නේ personality traits ටිකක්. ඒ කියන්නේ දැන් මේක මම වැඩියෙන්ම දැම්මේ මේක එක එක කතා කරන්න අපිට වෙලාව නැති වෙයි. හැබැයි මේකේ තියෙන හැම එකම හරි විදිහට අවබෝධ කරගත්තොත් මේ හොඳ පෞරුෂයක තියෙන්න ඕනි දේවල් ඕගලන්ට හොඳ පෞරුෂයක් ගොඩනගා ගන්න උදව්වක් වෙයි. ඒතර දැන් අපි පෞරුෂයට වඩා කතා කරන්නේ පෞරුෂ අක්‍රමතානේ. ඒ නිසා මේ ටික පස්සේ වෙලාවක මේ බලා ගන්න පැහැදිලි කරගන්න. ඒතර ඕගලන්ට පුළුවන් ඕගලගේ පෞරුෂය ගොඩනගන්න අනිත් අයට හොඳ පෞරුෂයක් ගොඩනගා ගන්න උදව් කරන්න. ඊළඟට අපි බලමු මොනවද මේ පෞරුෂ අක්‍රමිකතා කියලා. ඔව් එතකොට ඔයගොල්ලෝ දන්න විදිහට ලියන්න බලන්න පෞරුෂ අක්‍රමිකතාවක් කියන්නේ මොකක්ද කියලා. මැඩම් පෞරුෂ අක්‍රමිකතාවයක් කියලා කියන්නේ පුද්ගලයෙකුගේ දුර්වලතාවයක්. ඔව්. එහෙමත් නැත්නම් මේ පෞරුෂයේ සමබරතාවයේ බිඳ වැටීමක් හානි වීමක් කියලා කියන්න පුළුවන් නේද මැඩම්? ඔව්. තව උත්තර? සමබරව හා සන්නියේ බිඳ වැටීමක් නැත්නම් හානි වීමක් පසුබෑමක් හෝ විකල්පාවක්. ආපහු කියන්නේ ඒක?
සමබරව හා සන්නියේ බිඳ වැටීමක්, හානිවීමක්, පසුබෑමක් හෝ දුර්වලතාවක්. ඔව්. ඔය කරුණු ඔක්කොම එකට එකතු කරලා අපිට ගන්න පුළුවන් පෞරුෂ ආක්‍රමිකතාව කියලා. පෞරුෂයේ පොඩි දුර්වලතාවක් නෙමෙයි මෙතෙන්දී අපි කතා කරන්නේ. මේක මානසික අර abnormal psychology වලට, ඒ කියන්නේ අසාමාන්‍යතාවක්, මනසේ අසාමාන්‍යතාවක් තමයි මේ පෞරුෂ ආක්‍රමිකතා කියලා කියන්නේ. අර එක ලක්ෂණයක් දෙකක් නැති වෙනවා කිව්වොත් අපි ඔක්කොටම ඇතිනේ. එහෙම නෙමෙයි, මේක එක පුද්ගලයාගේ සමස්ත සමායෝගී පෞරුෂයේ බොහොම මේ ව්‍යාප්තව දිගින් දිගටම පැතිරිලා තියෙන අපහසුතාවක් මේ තුලින් ගොඩනැගෙන දෙයක්. දැන් ඔයගොල්ලන් මේ පින්තූර දෙක බලන්න චුට්ටක්. දැන් පළවෙනි පින්තූරේ එයා ස්ටෙඩි නෑනේ. එක වෙලාවට එක විදියයි. ඊළඟ එකේ බලන්න. මේ දේවල් එකතු වෙලා තමයි මේ පෞරුෂ ආක්‍රමිකතාව කියන එක ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ සහ එයා පුද්ගලයෙක් විදිහට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. ඉතින් අපි මේක තව දුරටත් බලමු. පුද්ගලයේ පෞරුෂය ඇති වෙන දුර්වලතාවක් හෝ නොහැකියාවක් පෞරුෂ ආක්‍රමිකතාවක් ලෙස හැඳින්වෙයි. ඒතකොට දැන් මේකෙදි මේ දුර්වලතාවක් නොහැකියාවක් කියලා කිව්වට අපි අර කලින් කිව්වා වගේ පොඩි දුර්වලතාවක් සහ නොහැකියාවක් නෙමෙයි. ඊට වඩා ගැඹුරින් තියෙන දෙයක්. අපි ඉස්සරහට කතා කරමු. ඒතර ඒ අනුව පුද්ගලයේ ප්‍රජානනය වෙනස් වෙනවා. ප්‍රජානනය කියන්නේ එයාගේ සිතුම් පැතුම් රටාව, එයා හිතන විදිය, බුද්ධිය මෙහෙවා කටයුතු කිරීම ඒවා වෙනස් වෙනවා. ඊළඟට එයාගේ හැසිරීම් රටාව වෙනස් වෙනවා. ඒතර චිත්ත වේගී සමබරතාව වෙනස් වෙනවා. ඒතර මේවා තුලින් ගොඩ නැගෙන සමස්ත පෞරුෂය, යහපත් පෞරුෂය මේගොල්ලන්ට නැති වෙලා යනවා. ඒ කියන්නේ මේ හරි විදිහට තියෙන්න ඕනේ ප්‍රජානන චර්යා චිත්ත වේගී සමබරතාවයේ බිඳ වැටීමක්, හානිවීමක්. එහෙම නැත්නම් පසුබෑමක් තමයි අපි පෞරුෂ ආක්‍රමිකතාවක් විදිහට හඳුන්වන්නේ. ඒතර මේ පල්ලෙහා පින්තූරේ බලන්න, මම මේ පින්තූර ගොඩක් දාන්නේ ඔයගලන්ට සංකල්ප තේරුම් ගන්න පහසු වෙන්න. දැන් අපි දන්නවා පුද්ගලයේ මේ මනසේ එක්තරා හරි සැකස්මක් තියෙන්න ඕනේ නේ. දැන් මේ අර ප්‍රහෙලිකාවක වගේ කොටස් තියෙනවනේ. ඒතකොට මේ ටික එකට ෆික්ස් වෙලා තියෙනවා නම් තමයි යාගේ හොඳ පර්සනැලිටි එකක් හැදෙන්නේ. නමුත් මේක කැඩිලා විසිරිලා යනවා පෞරුෂ ආක්‍රමිකතාවක් ගොඩනගෙනකොට. ඒතර ඔහුගේ අනන්‍යත පෞරුෂ ආක්‍රමිකතාවල ස්වභාවය අපි දැන් කතා කරලා බලමු. ඔහුගේ අනන්‍යතාවයේ හේවත් ආත්ම සංවේදනය සම්බන්ධ ගැටලුකාරී තත්වයක් අත්විඳි. මෙතන SENCE sense of self කියන එකයි එන්නේ. ඒ කියන්නේ ආත්ම සංවේදනය. sense of self SENCE සම්බන්ධ ගැටලුකාරී තත්වයක් අත්විඳිනවා. එතකොට එයාට නෑ එහෙමනම් සමායෝගී පෞරුෂයක් නේ. ඒ කියන්නේ එයා එතකොට මේ පෞරුෂ ආක්‍රමිකතාවයේ ලක්ෂණ මුළු පෞරුෂයේම, ඒ කියන්නේ එයාගේ විවිධාකාර තත්වයන්හිදී, තමන් පිළිබඳ තත්වයන්හිදී අනිත් අයත් එක්ක සම්බන්ධතා පවත්වා ගැනීම, මේ සියල්ලේම තියෙනවා මේ ආක්‍රමිකතා ලක්ෂණ. ඊළඟ පෞරුෂය අනම්‍යශීලී වීම. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඒ පෞරුෂ රටාව හැදිලා තියෙන්නේ ආයි කවුරුත් කියන ඒවට නම්‍යශීලී බව බොහෝ දුරට අඩුයි. ඊළඟට මේ පෞරුෂ ආක්‍රමිකතා ලක්ෂණ, දැන් සාමාන්‍ය පෞරුෂයේ ලක්ෂණයක අඩුවක් තිබ්බොත් ඒක හදාගන්න පුළුවන්, ස්ථාවරව තියෙන්නේ නැහැ. නමුත් මේ පෞරුෂ ආක්‍රමිකතාවක තියෙන ලක්ෂණ එහෙම වෙනස් වෙන්නේ නැහැ, දිගටම ස්ථාවරව පැවතෙනවා. ඒ කියන්නේ දීර්ඝ කාලයක් තියෙනවා. එතකොට එයාගේ සාමාන්‍ය ජීවිතයටයි මේ වෘත්තීය ජීවිතයටයි සමාජ ජීවිතයටයි මේ සියල්ලටම බලපාන්න පටන් ගන්නවා. ඒතර දැන් මෙතන කතා කරනවා කරුණු හතරක්. එකක් තමයි ප්‍රජානනය. ප්‍රජානනය කියන එක ඔයගොල්ලෝ දන්නවනේ, මේ අපි හිතන පතන මේ මනස ක්‍රියාත්මක වෙන විදියනේ. ආවේදනිකතාව කියලා කියන්නේ අර චිත්ත වේගයි Tamanට දැනෙන විදිහයි. ඒ කියන්නේ සංජානනය කියන එකත් එක්ක Tamanට දැනෙන විදිහ එන්නේ. ඊළඟට අන්තර්පුද්ගල ක්‍රියාකාරීත්වය ඔයගොල්ලන් දන්නවා. ඊළඟට ආවේග පාලනය. ආවේග කියන්නේ චිත්ත වේග, කොහොමද එයා
සංස්කරණය කරන්නේ නැත්නම් පාලනය කරගන්නේ කියන්නේ. ඇත්තටම පාලනය නෙමෙයි එතන එන්න ඕනේ හැමතැනම පොත්වල තියෙන පාලනය කියලා. නමුත් වෙන්න ඕනේ සංස්කරණය කියලා. ඒ කියන්නේ අදාළ විදිහට අදාළ තැනට අදාළව සකස් වීම කියන එක. ඒතකොට දැන් මේ පෞරුෂ ආක්‍රමිකතාවක් හඳුනා ගන්න පුළුවන් මේකෙන් කරුණු දෙකක් තුලවත් දොම්නසකින් ක්‍රියා කිරීම හා එම තත්වයන් තුළ නිසි පරිදි ක්‍රියාත්මක වීමට අපහසු වීම. ඒ කියන්නේ මේකෙන් දෙකකවත් තියෙන ආක්‍රමිකතාවක් මේ පෞරුෂ ආක්‍රමිකතා තියෙන අයගේ. ඒතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන පින්තූරේ ඔන්න එයාගේ අර ෆිට වෙලා තිබ්බ එක ඈත් වෙලා තියෙනවානේ. පොඩි පොඩි කොටස් වලින් ඈත් වෙලා තියෙනවා. සමහර වෙලාවට එක කෑල්ලක් එහෙම පිටින්ම වෙනස් වෙලා තියෙනවා. සමහරලාට මේවා පොඩ ඈත් වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්තම් සමහර වෙලාවට සුවිශේෂ පැත්තක් එක්ක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ඉස්සරහට කතා කරනවා එක එක ආක්‍රමිකතා වර්ග ගැන. එතකොට ඕගොල්ලන්ට පෙනේ එක එක ආක්‍රමිකතාවේ මේ කෑලි එක එක වෙනස්. ඒතර ඒ නිසා තමයි මේ පින්තූරේ මෙතන තියෙන්නේ. ඊළඟට මේ ලක්ෂණත් එක්ක ඕන් ජීවත් වෙන සමාජයේ හා සංස්කෘතියේ පවතින හර පද්ධතීන්ට අනුකූලව කටයුතු කිරීමට අපහසු. ඒ කියන්නේ මේ Tamanට හරියට සමාජය සමායෝගී පුද්ගලයෙක් කියලා කියන්නේ සමාජයත් එක්කත් සමාජානුයෝජනය වුණ පුද්ගලයෙක්. ඒතර මෙයාට ඒ සමාජානුයෝජනය හරියට ක්‍රියාත්මක කරන්න බෑ. මොකද මෙයා හරියට සීමාන්තිකව හරි අන්තවාදීව තමයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ Taman දරන මතේ දැඩිව එල්බගෙන හිටින එක තමයි මේගොල්ලන්ගේ එක ලක්ෂණය. එතකොට මෙහෙම ඉන්නකොට අනිත් අය කැමති වෙන්නේ නැහනේ කවුරු හරි කියන දේවල් ඔක්කොම අහගෙන ඉන්න. එතකොට ඔන්න අන්තර් සම්බන්ධතාවලට අපහසු වෙනවා. ඒ වගේම දැන් හිතන්නකෝ මේ වගේ කෙනෙක් එක්ක කාර්යාලයක එක දිගට ඉන්නකොට තියෙන අපහසුව, ගෙදරක එක දිගට ඉන්න තියෙන අපහසුවනේ. ඒ නිසා මේ මානසික පෞරුෂ අක්‍රමතා හරියටම අපේ අනුමාන විදියට නෙමෙයි හොඳටම සූක්ෂමව හොයාගෙන ඒවට ප්‍රතිකර්ම යොදන්න අවශ්‍යම වෙනවා. ඒතකොට දැන් මේ පෞරුෂත්ව අක්‍රමිකතා ඇති වෙන්න පටන් ගන්න කාලේ තමයි නව යෞවනයේදී එහෙම නැත්නම් වැඩිහිටියේ මුල් සමයේදී. හැබැයි මේක අපිට අඳුර ගන්න පුළුවන් ඊට වඩා මුල් කාලෙදී. ඒතර මේක මේ මාතෘකාව ඔයගලන්ට එකතු කරලා තියෙන්නේ ළමාවියේදී මේකේ මුල් ලක්ෂණ පෙන්වන්න පුළුවන් නිසා ඒවා සකස් කරන්න ගුරු මහත්මයාත්මීන්ට හැකියාව තියෙන නිසා. ඒ නිසා අපි අනිත් කතා කරපු මානසික අක්‍රමිකතාවලට වඩා මේ පෞරුෂ අක්‍රමිකතා ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. මොකද මේ සියල්ලටම ඖෂධ ප්‍රතිකාර වලට වඩා අවශ්‍ය වෙන්නේ උපදේශන ප්‍රතිකාර. අනිත් එක තමයි පාසලේ මේ වගේ දරුවෝ ඉන්න පුළුවන් නෙමෙයි ඉන්නවා. ඒගොල්ලන්ව සකස් කිරීමේ කාර්යභාරය ඕගොල්ලන්ට බාරයි. මොකද නැත්තම් පන්ති වලින් මේගොල්ලන්ගේ විවිධ ඒ ගුරුවරු දකින්න විශේෂයෙන් චර්යාක්‍රමිකතා දිහා බලලා ඒගොල්ලන්ව අයින් කරනවා. හැබැයි ඕගොල්ලන්ට පුළුවන් ලොකු කාර්යයක් කරන්න මේ කරුණු එක එක වෙනම හඳුනගෙන මේ වගේ ගැටලු තියෙන දරුවන්ට උදව් කරලා නැත්තම් ඒගොල්ලන් සමාජයට ගියොත් එම ඕගොල්ලන්ට පෙනේ කොච්චර අපහසුතාවකින්ද මේගොල්ලන් ඉන්නේ සහ මේගොල්ලෝ නිසා අනිත් අය කොච්චර අපහසුතාවකටපත් වෙනවද කියලා. දැන් ඕගොල්ලන්ට මේ එක එක රෝගය ගැන කතා කරද්දි තේරෙයි අපි අතරම කොච්චර අය ඉන්නවද කියලා. පවුල් වල ඉන්න පුළුවන්, සමාජයේ ඉන්න පුළුවන්, රැකියා ස්ථානවල ඉන්න පුළුවන්, මේ සියලුම තැන්වල මොහිමයි ඉන්න පුළුවන්. නමුත් මේ අය නැවත ඇති නොවෙන්න ඕගොල්ලන්ට පුළුවන් කිසියම් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වලා ඒගොල්ලන්ට සහාය වෙන්න. එතකොට ලෝකයේ පුද්ගලයා සහ පුද්ගලයාගේ පෞරුෂය පිළිබඳව නිරන්තරයෙන් පවතින වැරදි සංජානනයන් සහ සිතිවිලි හේතුවෙන් හටගන්නා අනම්‍යශීලී විකෘති පෞරුෂ රටාවන් හා චර්යා රටාවන් හේතුවෙන් ක්‍රමානුකූලව ඇතිවන්නා වූ අක්‍රමිකතාවක් තමයි පෞරුෂ අක්‍රමිකතා. මේවට ප්‍රතිකාර කරන්න හරිය අපහසුයි. එසේම මෙම අක්‍රමතා සහිත පුද්ගලයන් තමාට එවන් අක්‍රමතාවයක් ඇති බවද නොපිළිගන්න. දැන් මානසික රෝග තියෙන අය පිළිගන්න කැමති නැන්නේ. මේගොල්ලෝ ඊට වඩා විශේෂයි. මේගොල්ලන්ව ප්‍රතිකාර වලට යොමු කරන්න හරිම අමාරුයි. අනිත් එක ප්‍රතිකාර කරන්නත් අපහසුයි. මොකද මෙතන මානසික රෝග කීපයක ලක්ෂණත් සමහර අක්‍රමිකතාවලදී එනවා. එතකොට මේ
අනිත් එක තමයි ඖෂධ ප්‍රතිකාර નિયમિત ඖෂධ ප්‍රතිකාර කියලා නැහැ. අර මේක හා සම්බන්ධව තියෙන වෙනත් රෝග වලට කරන ඖෂධ ප්‍රතිකාර තමයි මේගොල්ලන්ටත් යොදාගන්නේ. එහෙම නැතුව මේකනම සුවිශේෂී වුණු ප්‍රතිකාර ක්‍රම නැහැ. ඒ නිසා තමයි ඖෂධ ප්‍රතිකාර කළා අනිවාර්යයෙන්ම මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ඒකට එකතු කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඕනේ අපි මේ අයව අඳුනගෙන මේගොල්ලන්ට සහාය වෙන්න. මේ ලක්ෂණ අපි කලින් කිව්වා වගේ පුද්ගලිකයේ පෞද්ගලික ජීවිතයට බලපානවා, සමාජීය ජීවිතයට බලපානවා, වෘත්තීය ජීවිතයට ඍණාත්මකව බලපානවා. මධ්‍යස්ථ ප්‍රමාණයක මේ රෝග තියෙනවා නම් එදිනෙදා ජීවිතයේ කිසියම් සීමාවන් යටතේ ඒගොල්ලන්ට කටයුතු කරගෙන යන්න පුළුවන්. හැබැයි මේගොල්ලන්ට මේ තත්ත්වය උග්‍ර වුණොත් එම හැකියාවක යෙදීම අපහසු තත්ත්වයටපත් වෙනවා. ඒතර මොවුන්ගේ සංචානන ක්‍රියාවලියේද විකෘති හා දුර්වල තත්ත්වයක පවතී. ඒ කියන්නේ මේගොල්ලෝ යමක් තේරුම් ගන්න ආකාරය. එතකොට මේගොල්ලන්ගේ අසාමාන්‍ය චර්යාවන් තියෙනවා. මේගොල්ලන්ට මේ පරිසරය හරියට අවබෝධ කරගන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ සංජානන ක්‍රියාවලිය, තේරුම් ගැනීමේ ක්‍රියාවලිය එතකොට මේ පෞරුෂ ආක්‍රමිකතා වර්ග 10ක් තියෙනවා. ඒ 10 කාණ්ඩ 3කට වෙන් කරලා තියෙනවා. පළවෙනි එක තමයි අමුතු හෝ විකාර පෞරුෂ ආක්‍රමිකතා. එතකොට මේ අමුතු හෝ විකාර පෞරුෂ ආක්‍රමිකතා ගත්තම ඒකේ තියෙනවා කාණ්ඩ 3ක්. පීඩනෝන්මාද පෞරුෂ ආක්‍රමිකතාව, භින්නාවේගික පෞරුෂ ආක්‍රමිකතාව, ස්කිසෝටිපල් පෞරුෂ ආක්‍රමිකතාව. එතකොට මේවා එකට එක වෙනස්. හැබැයි කාණ්ඩයක් වශයෙන් ගත්තම එක වගේ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒතර B කාණ්ඩයට කියනවා අපි නාට්‍යමය, චිත්තවේගී හෝ දෝෂ සහිත පෞරුෂ ආක්‍රමිකතා කියලා. ඒතර ඒකෙත් තියෙනවා කොටස් 4ක්. සමාජ විරෝධී පෞරුෂ ආක්‍රමිකතා, සීමාස්ථ පෞරුෂ ආක්‍රමිකතා, නාටකීය පෞරුෂ ආක්‍රමිකතා සහ නාසිස්ම පෞරුෂ ආක්‍රමිකතා කියලා. ඊළඟ එක තමයි කාන්සාමය හෝ බිය සහිත පෞරුෂ ආක්‍රමිකතා. ඒකේ තියෙනවා මගහැරීමේ පෞරුෂ ආක්‍රමිකතාවය, පරාදීන පෞරුෂ ආක්‍රමිකතාවය, ග්‍රස්තීය අනිවාර්ය පෞරුෂ ආක්‍රමිකතාවය. ඒතර ඔයගොල්ලන් බලයි මේ කලිනුත් ග්‍රස්තීය කියලා අපි ඉගෙන ගත්තා කියලා. ඒ කියන්නේ මේ අර කම්පල්සිව් ඩිසෝඩර් එකක් තියෙන එක. හැබැයි ඒකයි මේකයි වෙනස්. පොඩි පොඩි ලක්ෂණවල සමානකම් තිබුණට මේක ඒ වගේ එකම දේ නැවත නැවත කිරීම කියන එකට වඩා වෙනස් එකක්. ඒතර අපි බලමු මේ එක එක කාණ්ඩය ගැන. ඒතර පළවෙනි කාණ්ඩයට අයිති වෙන්නේ අමුතු හෝ විකාර පෞරුෂ ආක්‍රමිකතා කියන එක. ඒතර දැන් මෙතන ඔයගොල්ලන්ට මේ වගුවේ දාලා තියෙනවා ලක්ෂණ මොනවද, හේතු මොනවද, ප්‍රතිකාර මොනවද කියලා. එතකොට එහෙනම් අපි බලමු ඒ කාණ්ඩයට අයිති අමුතු හෝ විකාර පෞරුෂ ආක්‍රමිකතාවල පොදු ලක්ෂණ ටික ඉස්සෙල්ලා කතා කරලා ඊට පස්සේ එක එක රෝගයේ ලක්ෂණ වෙනම කතා කරගමු. මේ විදිහට වෙන වෙනම ඔයගොල්ලෝ සටහන් කරගන්න. ඒතර දැන් මේකෙදි තියෙන සුවිශේෂත්වය තමයි කරුණ ඔයගොල්ලෝ ලියාගන්න. මේ අමුතු විකාර චර්යාවන් මේගොල්ලෝ ප්‍රදර්ශනය කරනවා. දැන් මේ මෙතන මේ පින්තූර ටික දැම්මේ ඔයගොල්ලන්ට මේ ටික තේරුම් ගන්න. අමුතු විකාර චර්යාවන් ප්‍රදර්ශනය කරනවා. මේගොල්ලන්ගේ ලක්ෂණ දැන් අපි කලින් බින්නෝන්මාදය ගැන ඉගෙනගෙන තියෙනවනේ. ඒ බින්නෝන්මාදයේ ලක්ෂණත් මේගොල්ලන්ගේ සමහරුන්ගේ ළඟ තියෙනවා. ඒ වගේම අධිකව අනිත් අයව සැක කරනවා, සමාජ විරෝධී, ඒගොල්ලන්ටම ආවේනික ක්‍රමවේද අනුව තමයි ඒගොල්ලෝ හිතන්නේ සහ සංජානනය කරන්නේ. කවුරුත් කිව්වට ඒවා වැදගත් වෙන්නේ නැහැ. එතකොට අපි එhmenan ඉස්සෙල්ලම පීඩනෝන්මාද පෞරුෂ ආක්‍රමිකතාව ගමු. ඒ කොටස් ටික ලියාගන්න. පීඩනෝන්මාද පෞරුෂ ආක්‍රමිකතාව. ලක්ෂණ ඇසුරු කරන්නන් පිළිබඳ සැකය. එතකොට මේ සැකේ නිසා මේගොල්ලන්ට හොඳ අන්තර් සම්බන්ධතා පවත්ව ගන්න බැරි වෙනවා, ගැටුම් ඇති වෙනවා.
ඉතින් මේගොල්ලන් හිතාගෙන ඉන්නේ මේගොල්ලන්ට පොයින්ට් ෆෝම් එකේ ලියාගත්තොත් ලේසි වෙයි. මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ අනිත් අය ඒගොල්ලන්ට මේ තාඩන පීඩන හිංසා කරනවා කියලා. ඉතින් මේගොල්ලන් මේ කැමති නෑ තව කාගේ හරි දේවල් පිළිගන්න. මේගොල්ලන් තමන්ගේ අදහස් සහ හැකියාවන් පිළිබඳව තමයි ලොකු විශ්වාසයකින් ඉන්නේ. ඉතින් මේගොල්ලන් හිතනවා හැම වෙලාවෙම අවට සිදුවන දේවල් වල මොනවා හරි රහස්‍යගත දෙයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ අනිත් අය ක්‍රියා කරන්නේ වෙනස් විදිහකට කියලා මෙයා හිතනවා. එහෙම හිතලා ඒ තුලින් ගැටුම් ඇති කරගන්නවා. දැන් මේකට ඔයගලන්ට හොඳයි Lord of the Rings කියන ෆිල්ම් එක බලන්නකෝ මේ දවස්වල ගෙදරනේ ඉන්නේ ලියා ගන්නකෝ නම Lord of the Rings. LORD Lord. ඒතර ඒකේ ඉන්නවා මෙන්න මේ පීඩනෝන්මාද පෞරුෂාක්‍රමිකතාව තියෙන චරිතයක්. ඒතර මේගොල්ලෝ හැම වෙලාවෙම අනුන්ගේ වැරදිම තමයි දකින්නේ. ඒතර අපි කිව්වා මධ්‍යස්ථ ප්‍රමාණයක මේ ලක්ෂණ තියෙන අයට රැකියා කරන්න පුළුවන් කියලා. ඒතර දැන් මේගොල්ලන් හැම වෙලාවෙම අනුන්ගේ දොස් දකින නිසා රැකියා ස්ථානවලත් අනුන්ගේ වැරදි හොයන්නම යනවා තමන් නිවැරදි කියලායි හිතන්නේ. දැන් ඔයගොල්ලන්ට සමහර ලාවට හිතෙනවත් ඇති තම තමන්ගේ ආයතනවලත් මේ ලක්ෂණ ටික ටික තියෙන අය ඉන්නවා කියලා. ඒතර මේගොල්ලෝ තමන්ගේ වැරදි පිළිගන්න කැමති නැහැ. ඒ නිසා මේගොල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ මට අනිත් අයගේ උදව් ඕනේ නැහැ මම ඔක්කොම කරගන්නවා කියලා වැඩ කටයුතු කරන්න යනවා. අපි බලමු මේකට බලපාන හේතු මොනවද කියලා. අර අපි හැමදාම කතා කරන්න වගේ මේකට ඥානමය හේතු ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. ඊළඟ දේ තමයි මේ පෞරුෂාක්‍රමිකතා වැඩි හරියක කුඩා කාලේ හදා වඩා ගන්න රටාව හේතු වෙනවා. ඒ කියන්නේ මේ දැන් අපි හිතුවේ අර යටිහිතේ තැන්පත් වෙන ඒවා කියලානේ. ඒ යටිහිතේ තැන්පත් වෙන ඒවට වඩා පුද්ගල අන්තර් සම්බන්ධතා වලින් සිදුවන දේවල් තමයි මේගොල්ලන්ට ගැටලුකාරී වෙන්නේ. එතකොට එහෙමනම් කුඩා කාලේ අත්දැකීම්. ඒතර කුඩා කාලේ අත්දැකීම් කියලා කියන්නේ මේගොල්ලන්ට ආදරය සුරක්ෂිත බව නොලැබීම. ඒ වගේම දරුවෝ අනවශ්‍ය විදිහට පාලනය කරන්න යාම. ඒ වගේම නොසලකා හැරීම. ඒ කියන්නේ මේ එක එක පැති වලින් නුසුදුසු රටා එනවනේ. ඊළඟට පමණට වඩා ආදරය කිරීම සහ සැප සම්පත් ලබා දීම. ඒ කියන්නේ ඕනවට වඩා හැමදේම අතට පයට දීලා හැමදේම කරලා දීලා හැමදේම සපයලා දෙන ළමයින්ගෙත් මේ පෞරුෂාක්‍රමිකතාව ඇති වෙනවා. ඒ වගේම අපයෝජනයට ලක්ුණ ළමයින්ටත් මේ පෞරුෂ ලක්ෂණ ඇති වෙන බව හොයාගෙන තියෙනවා. ඊළඟ ප්‍රතිකාර මේකට ප්‍රතිකාර කරන්න හරිම අපහසුයි. මේ හැම රෝගයකටම ප්‍රතිකාර කරන්න අපහසු වුණාට දැන් මේ රෝගත් එක්ක තවත් රෝග සම්බන්ධ වෙලා තියෙනවා. සමහරුන්ගේ විෂාදය, සමහරුන්ගේ බින්නෝන්මාදය, සමහරුන්ගේ කාන්සා තත්ත්වයන්. ඒතකොට ඒ තත්ත්ව වලට විතරයි මේකෙන් ඖෂධ ප්‍රතිකාර දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම කවුන්සලින් වලින් තමයි මේගොල්ලන්ට ප්‍රතිකාර ලබා දෙන එක ඵලදායී වෙන්නේ. ඒතර ගන්න ලියා ගන්න වෙලා ඇතිනේ. ලියා ගන්නවද? අපහසුනොත් කතා කරලා අහන්න. එතන මේගොල්ලන්ගේ ස්වීයත්වය අවතැන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර තමන් ගැන හිතාගෙන ඉන්න විදිය අවතැන් වෙලා තියෙන්නේ.
ඒ නිසා මේගොල්ලන්ට ප්‍රතිකාර කරනකොට මේගොල්ලන්ගේ ස්වීයත්වයේ ගොඩනගා ගන්න සහාය වෙන්න ඕනේ. ස්වීයත්වයේ ගොඩනගා ගැනීමට සහාය වෙන්න ඕනේ. ඊළඟට යථාර්ථවාදී නොවන විශ්වාස පද්ධතිය නැවත සකස් කරන්න ඕනේ. යථාර්ථවාදී නොවන විශ්වාස පද්ධතිය නැවත සකස් කරන්න ඕනේ. ඒ කියන්නේ මේගොල්ලෝ යථාර්ථයේ නෙමෙයිනේ ඉන්නේ. මේගොල්ලෝ හිතාගෙන ඉන්නවනේ අවට පරිසරයේ දේවල් වල සිදුවෙන දේවල් වල මොනවා හරි මේ පේනවට වඩා යථාර්ථයක් තියෙනවා කියලා. එතකොට මේගොල්ලන්ට හරිය අපහසුයි. ඒ නිසා ඒක නැති කරගන්න මේ යථාර්ථවාදී නොවන විශ්වාස පද්ධතිය නැවත හදන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට මතක ඇති අපි ප්‍රජානන උපදේශන ක්‍රමවලදී ඒ තියරිස් වලදී කතා කරා පුද්ගලයාව ප්‍රජානනව සකස් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ තියෙන වැරදි ආකල්ප අදහස් වෙනස් කරන්න ඕනේ කියලා. ඒතර ඒක තමයි අපි මෙතෙන්දී යොදා ගන්නේ. ඒතර ඒ කාණ්ඩයේ දෙවෙනි එක තමයි භින්නා වේගික පෞරුෂ අක්‍රමිකතාව. භින්නා වේගික පෞරුෂ අක්‍රමිකතාව. දැන් මේ පින්තූරේ පළවෙනි පින්තූර පේලිය නෙමෙයි දෙවෙනි අර පින්තූර තුනක් පහළට තියෙන එකේ මැද පින්තූරේ බලන්න. අන්න එතන ඉන්නේ මේ භින්නාවේගික පෞරුෂ ආක්‍රමිකතාව තියෙන පුද්ගලයෙක්. ඒතර මේගොල්ලන්ගේ ලක්ෂණ තමයි හුදකලාව සිටීමට ප්‍රිය කරනවා. දැන් මේගොල්ලන් රැකියාවල් වලට යන්නේ නිහඬ රැකියාවල් වල. Tamanට තමන්ගේ පාඩුවේ රස්සාව කරගෙන ඉන්න පුළුවන් ඒවා තියෙන්නේ. ඒවට තමයි මේගොල්ලන් වැඩි කැමති. මොකද එතකොට හුදකලාව ඉන්න පහසුයි. ඊළඟට අවම චිත්ත වේග ප්‍රකාශන. ඒ කියන්නේ මේගොල්ලෝ අනිත් අයත් එක්ක අන්තර් සම්බන්ධතා පවත්වනවා අඩුයිනේ. ඒ හින්දා hina වෙනවා, කතා කරනවා. ඒ වගේ මේ hina වෙනවා, අනිත් අයට ආදරය දක්වනවා. එහෙම චිත්ත වේග ප්‍රකාශනය ඊටාම අවම මට්ටමක තමයි තියෙන්නේ. ඒතර මේගොල්ලෝ හුදකලාව ඉන්න නිසා අන්‍යයන් එක්ක සමීප සම්බන්ධතා ඇති කරගන්නේ නැහැ. ඊළඟ මේගොල්ලන්ගේ විනෝදාංශත් මේ නිහඬව කරන ඒවා. ඒ කියන්නේ මේ අන්‍යයන් සම්බන්ධ කරගන්න නැතුව Taman තනියෙන් කරන විනෝදාංශ වලට තමයි මේගොල්ලෝ යොමු වෙන්නේ නිහඬ විනෝදාංශ වලට. ඒ වගේම අනිත් අයට ඒක සම්බන්ධ වෙන්නේ නැතුව තනියෙන්ම තමන්ගේ වැඩ කරගෙන ස්වාධීනව ජීවත් වෙන්න කැමතියි. ඒතර මනෝවිද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේගොල්ලන්ගේ සිතිවිලි වල ඌනතාවක්. ඒ කියන්නේ සිතිවිලි ජනනය වෙන්නේ නැහැ හොඳට. දැන් අපිට නම් ඕනි තරම් වැඩියත් එක්ක සිතිවිලි ජනනය වෙනවනේ. ඒ වුණාට මේගොල්ලන්ගේ සිතිවිලි ජනනය වෙන්නේ නැහැ. ඒකේ ඌනතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ අදහස් හිස්. දැන් ඔයගොල්ලන්ට මතක ඇති ඔයගොල්ලෝ මනෝවිද්‍යාවේදී ඉගෙනගෙන තියෙනවා ට්‍රේනින් කොලෙජ් එකේදී හරි පශ්චාත් උපාධි ඩිප්ලෝමා හරි ඒ වැඩි ඉගෙනගෙන තියෙනවා මේ පියාජේගේ සංකල්පයක් තියෙනවානේ ස්කීමා කියලා. ඒ කියන්නේ අපි අහන, දකින, බලන දේවල් වල අත්දැකීම් අනුව මොලේ කොටසක් සංවර්ධනය වෙනවා කියලා ස්කීමා කියලා. හැබැයි මේගොල්ලන්ගේ මේ ස්කීමා අඩුයි. ඒ නිසා තමයි මේ අදහස් වල හිස් බවක් නැත්නම් සිතිවිලි වල ඌනතාවක් ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලන් ළඟ වචන නැහැ. ඒතර මේගොල්ලෝ කාටවත් ආදරය කරන්න කැමතිත් නැහැ, ආදරය ලබා ගන්න කැමතිත් නැහැ. බලන්නකො පළවෙනි පින්තූරේ. ආදරය කරන්න හැදුවට මේගොල්ලන් ආදරය ගන්න කැමතිත් නැහැ, ආදරය දෙන්න කැමති නැටත් වඩා හැකියාවක් නැහැ. ඒතර මේගොල්ලන්ට ලිංගික සම්බන්ධතාවලින්වත් තෘප්තියක් ලැබෙන්නේ නැහැ.
මොකද ආදරේ දෙන්න ආදරේ ගන්න ඒව නෑනේ මේගොල්ලන් ළඟ. සිතවිලිත් අඩුයි දැනෙනවා අඩුයි. ඒ නිසා ලිංගික සම්බන්ධතාවවලින් තෘප්තියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා විවාහ ජීවිතත් අසාර්ථකයි. දැන් සමහර අය ඉන්නවා මේ වැඩි දෙනෙක් මේ වගේ අය විවාහ වෙන්නේ නැහැ. ඒ උනාට ඉතින් ගෙවල් වලින් බල කරනවානේ විවාහ වෙන්න කියලා. එතකොට විවාහ වෙනවා. හැබැයි ඒවා අසාර්ථකයි. ඉතින් මේගොල්ලන්ගේ තියෙන තව විශේෂයක් තමයි කොච්චර දේවල් කිව්වත් අනිත් අය කොයිතරම් දේවල් ගැරහුම් කරත් ප්‍රශංසා කරත් කිසි ගාණක් නැහැ. මේගොල්ලන්ට මේ දැනෙන ප්‍රමාණය සංජානනය කරන වෙලාවේ ආවේදනයේ කිසියම් ගැටලුවක් තියෙනවා. එතකොට මේගොල්ලන් යොමු වෙලා ඉන්නවා පොත් කියවන්න, රූපවාහිනී නරඹන්න, ඒව තනියෙන් කරන ඒවානේ. එතකොට මනෝවිද්‍යාඥයෝ කියනවා මේ පෞරුෂාක්‍රමිකතා කාණ්ඩය, මේ භින්නාවේගික පෞරුෂාක්‍රමිකතාවය භින්නෝන්මාදය ඇතිවීමේ මූලික පෙරනිමිත්තක් විදිහට. ඒ කියන්නේ භින්නෝන්මාදය ඇති වෙන්න ඉස්සර වෙලා මේ භින්නාවේගික පෞරුෂාක්‍රමිකතාවෙන් පෙළෙනවා කියලායි. දැන් ඔයගොල්ලන් මේ පහළට තියෙන පින්තූර වල යටම පින්තූරේ තියෙන්නේ. ඒ පින්තූරේ තියෙන්නේ එහෙම භින්නාවේගික පෞරුෂාක්‍රමිකතාවෙන් පෙළෙන කෙනෙක්ගේ පින්තූරයක්. නැත්නම් මේක හැදෙන්න හේතු තමයි කුඩා කාලයේ නිසි ආරක්ෂාව රැකවරණය නොලැබීම. බින්දුණු පවුල්. ඊළඟ දෙමාපියන් මිය ගිහිල්ලා. ඒත් එක්කම ජානමය පසුබිමත් මෙතෙන්දී විශේෂයෙන් බලපානවා. ඊළඟට අන්තර් සම්බන්ධතා පද්ධතිය දැඩි ලෙස තර්ජනයට පත්වීම. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා මේගොල්ලන්ට හොඳ අන්තර් සම්බන්ධතා පවත්වීමේ හැකියාවක් ලැබිලා නැතිකම. දැන් බලන්න මේ පොඩි කාලේ කොච්චර බලපෑමක් කරනවද? ඔයගොල්ලන්ට ඉස්සරහට කතා කරනකොට පෙනේවි කොයිතරම් මේ කුඩා කාලේ ලබන අත්දැකීම් මේගොල්ලන්ගේ ජීවිතවලට බලපානවද කියලා. ඒකට ප්‍රතිකාර මේකේ විශේෂයක් තියෙන්නේ මේගොල්ලෝ බෙහෙත් ගන්න යන්න කැමති නැහැ. ඒ හින්දා හරිය අපහසුයි ඖෂධ ප්‍රතිකාර දෙන්න. ඖෂධ ප්‍රතිකාර දෙන්නේ හරියටම මේ රෝගෙට කියලා නෙමෙයි බින්නෝන්මාදයට අල්ලලා තමයි ප්‍රතිකාර දෙන්නේ. දැන් ඕගොල්ලන් ඖෂධ ප්‍රතිකාර කියලා ලියාගත්තම ඇති. ඊළඟ මේගොල්ලන්ට වැඩිපුරම ප්‍රතිකාර කරන්න වෙන්නේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය පදනම් කරගෙන. ඒ කියන්නේ මේගොල්ලන් ගොඩක් වෙලාවට මත්ද්‍රව්‍ය වලට යොමු වෙන කණ්ඩායම. ඊළඟට උපදේශනයෙන් කරන්නේ ධනාත්මක චිත්ත වේග සහ සමාජ හැකියාව වර්ධනයට සහාය වීම. ධනාත්මක චිත්ත වේග සහ සමාජ හැකියාව වර්ධනයට සහාය වීම. ඊළඟට චර්යාවාදයට අනුව මේගොල්ලන්ට කරන්න පුළුවන් විවිධ චරිත නිරූපණ. මේ ඒ කියන්නේ උතර කිව්වේ සමාජ මොකද? සමාජ හැකියාව වර්ධනයට. ඒ කියන්නේ සමාජ කුසලතා කියන්නේ අපි සමාජික ජීවත් වෙනකොට ඕනේ සමාජ කුසලතා, ජීවන නිපුණතා ඒවා මේගොල්ලන්ට වර්ධනය කරන්න ඕනේ. ඊළඟට මේගොල්ලන්ට ප්‍රතිකාර කරද්දී කණ්ඩායම් ප්‍රතිකාර වැඩි සාර්ථකයි. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ තනි වෙන්නනේ බලන්නේ. ඒකට මේගොල්ලන්ව කණ්ඩායමකට සම්බන්ධ කරගෙන කරොත්
මේවා සංවර්ධනය කරන්න ලේසි. දැන් මේකෙදී කරන්න පුළුවන් මේ විවිධ නාට්‍ය කරන්න දීලා කණ්ඩායම් වලට ඒකේ එක එක චරිත රංගපාන්න මෙයාට දෙනවා. ඒ කියන්නේ විවිධ අවස්ථාවල විවිධ චරිත රංගපාන්න එක එක්කෙනාට දෙනවා. ඒකට ඒගොල්ලන් ඒක ඇතුළට ගිහිල්ලා අර සංජානනයේ තියෙන වෙනස සකස් කරගන්නවා. ඊළඟට gedara එක එක දේවල් වැඩකරනද මේ work list එකක් හදලා දෙන්න පුළුවන් අපිට. කරලා ඒක මේ ඒගොල්ලන්ට chart එකක් හදලා දෙනවා gedara කරන වැඩ ලියන්න. ඊට පස්සේ ඒවා එක එක දවසේ කරපු ඒවා ටික් කරන්න වගේ ඒ වගේ දේවල් වලනොත් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඇගීමකට ලක් කරගෙන විවිධ කාර්යයන්හි නිරත කරවන්න පුළුවන්. මේ දැන් කියපු එකට අදාළ එක නෙමෙයි මේ අන්තිම එක ඒක නෙමෙයි sorry එතන මේක ඒ කාණ්ඩයේ තුන්වෙනි එක තමයි ස්කිසෝටිපල් පෞරුෂ අක්‍රමිකතාව. ස්කිසෝටිපල් පෞරුෂ අක්‍රමිකතාව. ඒකට අදාළ පින්තූරය තමයි මෙතන මේ දකුණු පැත්තේ යටම තියෙන එක. මේකේ ලක්ෂණ තමයි සමීප අන්තර් සම්බන්ධතා පවත්වන්න අපහසුයි. අමුතු සහ විකාර ස්වරූපයේ sannivedana හා චර්යා රටා ඇත. අමුතු හා විකාර ස්වරූපයේ sannivedana හා චර්යා රටා ඇත. ඒ කියන්නේ මේ අපි එක එක්කෙනත් එක්ක කතා කරන තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන විදිහට වඩා මේගොල්ලන්ගේ ඊට වෙනස් ස්වරූපයක් තියෙනවා. සමහරවිට අතින් පයින් කතා කරනවා, ඔළුවෙන් කතා කරනවා. ඒ වගේ මේ අමුතු විදිහේ sannivedana චර්යා රටා තියෙනවා. විවිධ ප්‍රජානන හා සංජානන විකෘතිතාද ඇත. විවිධ ප්‍රජානන හා සංජානන විකෘතිතාද ඇත. ඒ කියන්නේ යමක් හරියට තේරුම් ගන්නයි ඒක වටහා ගන්නයි මේගොල්ලන්ගේ වෙනසක් තියෙනවා. ඊළඟට පිරිසක් ඉදිරියට යන්න පොඩි ස්ට්‍රෙස් එකක් තියෙනවා. ඒ නිසා මේගොල්ලන් සාමාන්‍යයෙන් බොහෝම සීමිත පිරිසක් තමයි ඇසුරු කරන්නේ. මේගොල්ලෝ මේ ගොඩක් අය ඇසුරු කරන්නේ සීමිත පිරිසක් තමයි ඇසුරු කරන්නේ. මොකද මේගොල්ලන්ගේ මේ චර්යා රටාවත් එක්ක ඇසුරු කරන්නත් අමාරුයි. මේගොල්ලෝ කැමතිත් නැහැ. sorry. මේකේ සුවිශේෂත්වයක් තමයි විවිධ මිත්‍යා විශ්වාස මේගොල්ලන් ළඟ තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතාගෙන ඉන්න ඒගොල්ලන්ට විශේෂ අద్భుත බලයකුයි හැකියාවකුයි තියෙනවා කියලා. විශේෂ අద్భుත හැකියාවකුයි බලයකුයි තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. හරියට යంత్ర මන්ත්‍ර ආදිය ගැන විශ්වාස කරනවා. ඊළඟට විවිධ පුද පූජා කරනවා. මේවට ඔළුව යන නිසා මේගොල්ලන්ගේ අවධානය හරි අඩුයි. ඒ වගේම තමයි ජීවිතේ අරමුණක් නැතුව මේ හරියට අසාර්ථකව තමයි ගලාගෙන යන්නේ. මේ රෝගේ තව සුවිශේෂත්වයක් තමයි මේ රෝගේ වැඩිපුර හැදෙන්නේ පිරිමි අයට. ඒ කියන්නේ කාන්තාවන්ටත් හැදෙනවා ඒකට වැඩි හැදෙන්නේ පිරිමි අයට. ඒකට හැදෙන්න හේතු ප්‍රධාන වශයෙන්ම බලපාන එකක් තමයි ජානමය සාධක.
ඊළඟට දෙමව්පියන්ට පෞරුෂ ආක්‍රමිකතා තිබීම. ඒ කියන්නේ දෙමව්පියන්ට පෞරුෂ ආක්‍රමිකතා තියෙනකොට ඒම චර්යා මේ ළමයි අනුකරණය කරනවනේ. ඒ තුලිනුත් මේ පෞරුෂ ආක්‍රමිකතා ගොඩනගෙනවා. එහෙමයි හරියට ඉන්නවා. එක්ක දෙමව්පිය එහෙම නැත්නම් ගෙදර කවුරු හරි ආච්චි කෙනෙක් සීයා කෙනෙක් එහෙම අයගේ තියෙනවා නම් ඒකත් ඒ වගේම බලපාන. ඒතර මේකෙදී ඖෂධ ප්‍රතිකාර සුළු වශයෙන් භාවිතා වෙන්නේ. මේ අයව මේ ඖෂධ ප්‍රතිකාර වලට යොමු කරන එක හොඳයි. මොකද අපිට නොතේරෙන සමහර ලක්ෂණ තිබුණොත් වෛද්‍යවරු ඒවා හඳුනගෙන ආපහු කවුන්සලර්ටම කියනවා. එතකොට අපිට ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන් ප්‍රමාණය මේ පහසු වෙනවා. ඊළඟ උපදේශනෙන් කරන්නේ ප්‍රජානන හා චර්යාවාදී ප්‍රතිකාර. දැන් අපි ඉස්සරහට කරනවානේ මේ ප්‍රැක්ටිකල්ස් කොහොමද මේ තියරිස් ඉන් ප්‍රැක්ටිස් කොහොමද කරන්නේ කියලා. ඒතර ඒකෙදී අහුවෙනවා ප්‍රජානන සහ චර්යාවාදී ප්‍රතිකාර මේගොල්ලන්ට කරන්න පුළුවන්. මේ සමහර වෙලාවට මේ දෙක එකට සම්බන්ධ කරලා මේගොල්ලන්ට සහාය වෙන්න පුළුවන්. ඒ වගේම අපි කිව්වා මේගොල්ලන්ගේ අවධානය අඩුයි කියලා. අවධානය අඩු හින්දා අපි මේගොල්ලන්ට හුරු කරන්න ඕනේ අපට ඕනේ කරන උත්තේජන විතරක් පරිසරයෙන් තෝරගෙන අනවශ්‍ය උත්තේජන මගහරින්න. ඒ කියන්නේ පරිසරයේ තියෙන හැම එකම උකහා ගන්න නැතුව ඒකෙන් Tamanට අවශ්‍ය ඒවා විතරක් අරගෙන අනිත් ඒවා ගැන නොසලකා ඉන්න. නැත්නම් මේගොල්ලන්ට මේ කිසිම මානසික විවේකයක් නැහැ. අවධානය එකකට නෙමෙයි යන්නේ හැම තැනටම. ඒ නිසා ඒ අවධානය එකට ගොනු කරන්න තමයි අපි මේ අවශ්‍ය කරන උත්තේජන වලට විතරක් ප්‍රතිචාර දක්වන්න පුහුණු කරන්නේ. ඊළඟට සමාජ හැකියාවන් හුරු කිරීම. ඒ කාණ්ඩයේ රෝග ඉවරයි. ඊළඟ B කාණ්ඩය. B කාණ්ඩයට කියන්නේ නාට්‍යමය චිත්තවේගී හෝ දෝෂ සහිත පෞරුෂ ආක්‍රමිකතා කාණ්ඩය කියලා. නාට්‍යමය චිත්තවේගී හෝ දෝෂ සහිත පෞරුෂ ආක්‍රමිකතා කාණ්ඩය. මේකේ පොදු ලක්ෂණයක් ගත්තොත් යහපත් ප්‍රසන්න සතුටුදායි සම්බන්ධතා පවත්වාගෙන යාමේ නොහැකියාවක් ඇත. ඊළඟට මේගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය නිසා සමාජ ගැටලු නිර්මාණය වෙනවා. ඒතර මේ B කාණ්ඩයේ යටතේ පළවෙනි ආක්‍රමිකතාවය සමාජ විරෝධී පෞරුෂ ආක්‍රමිකතාවය. සමාජ විරෝධී පෞරුෂ ආක්‍රමිකතා කාණ්ඩය. මේකේ ලක්ෂණ තමයි දැන් මේ නමේ විදිහටම සමාජ විරෝධී චර්යා ප්‍රකාශනය කරනවා. සමාජ විරෝධී චර්යා ප්‍රකාශනය කරනවා. ඊළඟ අන්‍යයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වනසේ ක්‍රියාත්මක කිරීම. සමාජ විරෝධීනේ නේද?
අන්‍යයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වනසේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ නීතිය සදාචාරය ඒවා ආරක්ෂා කරන්නේ නැහැ. හරි ආක්‍රමණශීලී. අනිත් අයට නින්දා කරනවා. ඊළඟට සමාජ අපරාධ සිදුවෙන්න මේගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වයේ හේතු වෙනවා. හරිම ප්‍රචණ්ඩකාරී, ආවේගශීලී, මේගොල්ලන් මේ ලේසියෙන්ම මත්ද්‍රව්‍ය වලට ගොදුරු වෙනවා. ලේසියෙන්ම මත්ද්‍රව්‍ය වලට ගොදුරු වෙනවා. තව දෙයක් තමයි පාසලෙන් කට්ටි පනිනවා මේගොල්ලෝ. අර නිකන් චණ්ඩි වැඩනේ කරන්න ඕනේ. ඒ නිසා පාසලෙන් කට්ටි පනිනවා. ගෙදරින් පිට ඉන්න තමයි මේගොල්ලන් වැඩිපුරම කැමති වෙන්නේ. සමහර ළමයි ඉන්නවා රැයටවත් ගෙදර ඉන්නේ. ඔය බස් වල එහෙම නිදා ගන්න ළමයිනුත් ඉන්නවා. ඒ නිසා තමයි මේගොල්ලන්ව ලේසියෙන් මත්ද්‍රව්‍ය වලට යොමු වෙන්නේ. ඊට අහේතුක රණ්ඩු වලට පැටලෙනවා. දැන් අපි දකින්නවනේ සමහර අය ඉන්නවනේ හිතලා රණ්ඩු මේව කරගන්න අය. ඊළඟට පවතින රණ්ඩු වලට අත දාගෙන මේ වද විඳින අය. අන්න ඒ වගේ කට්ටිය. දැන් බොරු කියනවා, හොරකම් කරනවා. පාසල් වල ඉන්න ඔය වගේ ළමයි දැක්කහම අපිට පුළුවන් මේ ලක්ෂණ චෙක් කරගෙන බලන්න නේ. පොදු දේපල වලට හානි කරනවා. ඊළඟට සමවයස්ස අයට හානි කරන ප්‍රමාණය වැඩි. සමවයස් අයට හානි කිරීම වැඩි. මේ රෝගේ විශේෂත්වය තමයි මේ රෝගේ හරියටම හඳුනගන්න පුළුවන් වෙන්නේ අවුරුදු 18ක් විතර වෙනකොට. ඒ කියන්නේ කලින් පොඩි ලක්ෂණ තියෙනවා. පැහැදිලිව අඳුනගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 18ක් විතර වෙනකොට. ඒතර මේගොල්ලන්ට හරියට රැකියාවක නිරත වෙන්නත් අමාරුයි. වැඩිහිටි වියට වෙනකොට යෝනියට එනකොට රැකියාවක නිරත වෙන්න අපහසුයි. තව සමහරු ඉන්නවා රැකියාවල් මාරු කරනවා. එක තැනක ඉන්න බැරුව එතන හරි නෑ කියලා තව තැනකට යනවා. එහෙම වෙන්න එක හේතුවක් තමයි මේගොල්ලෝ තමන්ට දැන් තමන් කරන දෙයින් තමන්ට අත් වෙන ප්‍රතිඵලය ගැන හිතන්නේ නැහැ. කියන්නේ මේ හිතන්නේ නැතුව තමයි මේගොල්ලෝ තීරණ ගන්නෙ. එහෙම තීරණ ගන්නෙ මේගොල්ලෝ තමන්ගේ සුරක්ෂිතතාව හිතන්නේත් නැහැ, අනුන්ගේ සුරක්ෂිතතාව ගැන හිතන්නේත් නැහැ. ඒ නිසා තමයි මේ වගේ තීරණ ගන්නෙ. දැන් අපි දන්නවා පාසල් වල ඉන්නවනේ ADHD ළමයි. මතකද ADHD කියන්නේ මොකක්ද කියලා? අඩු අවධාන අධික්‍රියාකාරී ළමයි නේ. පාසල් වල දැන් හරියට ඉන්නවනේ ඉස්සර වගේ නෙමෙයිනේ. ඒ අඩු අවධාන අධික්‍රියාකාරී ළමයින්ට මේ රෝගය හැදීමේ ප්‍රවණතාව වැඩි. ඊළඟ මේගොල්ලෝ මේ අනුන්ගේ අවශ්‍යතාව ගැන හොයන්නෙත් නැහැ. ඒ කියන්නේ තමන්ගේ වැඩේ කරගන්නවා මිසක් අනිත් අය ගැන හිතන්නේ නැහැ. මේකට හොඳම උදාහරණය තමයි ඒ ගැන තව ටිකක් කියලා දෙනවද? ADHD එක ගැන ඒක ගැන එච්චර පැහැදිලි මේකක් නෑ අපිට.
බෑ කරලා ඇතිනේ. අඩු අවදාන අධික්‍රියාකාරී. අඩු අවදාන අධික්‍රියාකාරී. එතන මේ වගේ ළමයිගේ ස්වරූපය තමයි මේ ළමයිගේ හරි ක්‍රියාකාරීත්වය හරිම මේ වේගවත්. ඉක්මනට එක එක දේවල් කරනවා. මේ හරි ඒ කියන්නේ පන්ති එක තැනක මේගොල්ලන්ට අවධානය යොමු කරගෙන ඉන්න බෑ. ඔය හිටපු ගමන් නැගිටලා ඉස්කෝලේ හැමතැනම ඇවිදිනවා. එතකොට එහෙම වෙනකොට මෙයාගේ අවධානය අඩු වෙනවා. අවධානය එක තැනකට අවධානය අඩු නිසා තමයි එයා විවිධ ක්‍රියාකාරකම් කරගෙන යන්නේ. මේ අධික්‍රියාකාරී කියන්නේ මේ සංවර්ධනයට අදාළව අධික්‍රියාකාරීම නෙමෙයි. ඒගොල්ලෝ විවිධ දේවල් වල නිරත වෙනවා පාඩම් වලට අවධානය අඩුයි. ඒතර මේ වගේ දරුවෝ හරියට ඉන්නවා. ඒ වගේ ළමයි විකෘති හා දුර්වල නිසා තමයි Taman ජීවත් වෙන රටාව තේරුම් ගන්න අපහසු වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒගොල්ලන්ට අනිත් අයත් එක්ක කටයුතු කරගෙන යාම අපහසු වෙලා තියෙන්නේ. ඊළඟට අපි බලමු පෞරුෂ අක්‍රමතා වර්ගීකරණය. ඒතකොට දැන් මේකේ තියෙනවා පෞරුෂ අක්‍රමතා වර්ග 10ක්. sorry මෙතන චුට්ටක් හදාගන්න අක්‍රමිකතා කියලා. අක්‍රමතා නෙමෙයි අක්‍රමිකතා. ඒතකොට මේ පෞරුෂ අක්‍රමිකතා මෙතන අපි කතා කරන්නේ 10යි. මේ 10ට අමතරව තවත් ගොඩක් තියෙනවා. එක එක විදිහේ අක්‍රමතාවල්. නමුත් මූලිකව වැඩිපුර කොටසක් ඉන්න ඒවා තමයි මෙතන අපි කතා කරන්නේ. දැන් ඔයගලන්ට තේරෙයි මේකේ සමහර ඒවා කාන්තාවන්ට වැඩිපුර හැදෙනවා, සමහර ඒවා පිරිමින්ට වැඩිපුර හැදෙනවා, සමහර ඒවා කොට්ටාශ දෙකටම හැදෙනවා. ඊළඟ එක තමයි 100ට 1ක් ඉන්නවා සමහර ඒවා, සමහර ඒවා 2ක් ඉන්නවා, සමහර ඒවා 5ක් ඉන්නවා, සමහර ඒවා 7ක් ඉන්නවා. ඒ වගේ මේගොල්ලන් සමාජයේ ඉන්න 100ට ගාන එක එක රෝගය අනුව වෙනස් වෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි 100ක් ගත්තොත් මේගොල්ලන්ගේ ඒ තරම් අනුපාතයක් ඉන්නවනම් අපේ පාසල් වල අනිවාර්යයෙන්ම ඉන්න ඕනේනේ. එතකොට ඕගොල්ලන්ගේ කාර්යභාරය තමයි මේ ලක්ෂණ ගැන කතා කරද්දී ඒවා හොඳට අධ්‍යයනය කරලා ඒවැ කාඩ්ස් විතර මේ කාණ්ඩේ ළමයි ගොඩක් ඉන්නව පාසල් වල. එතකොට මේගොල්ලන්ව මේ අර විශේෂ අවශ්‍යතා සහිත ගුරුවරුත් එක්ක තමයි හරිනම් වැඩ කරන්න ඕනේ. ඊළඟ මේගොල්ලන්ට මේ අධික්‍රියාකාරීත්වය අඩුකරනද ඖෂධ ප්‍රතිකාර දෙනවා. ඒ ඖෂධ ප්‍රතිකාර ගන්න අනිවාර්යයෙන් මඟ පෙන්වන්න. නැත්තම් මේ ළමයි පාසලේදීත් ප්‍රචණ්ඩයි, ගෙවල් වලත් ප්‍රචණ්ඩයි, අවධානය යොමු කරන්නෙම නැහැ. හැබැයි අර බෙහෙත් දුන්නොත් මේගොල්ලන් මේ අධික්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒතර මේ වගේ ළමයිනුත් මේ පැත්තට වැටෙන්න තියෙන ප්‍රවණතාව ගොඩක් වැඩි. ඒතර මේක ඇති වෙන්න හේතු අපි බලමු. මේකටත් හේතුව ප්‍රධාන එක ජානමය හේතු. ඒතර ජානමය හේතු වගේම මේගොල්ලන්ගේ තියෙනවා මේ මොලේ වෙනස්කම. ඒතර මේගොල්ලන්ගේ ඒ ශාරීරික වෙනස්කමකුත් තියෙනවා. ඒ කියන්නේ මේ ඔයගොල්ලන්ට මතකද මම ඔය ඉතින් ඉස්සෙල්ලත් දවසක කතා කරා මේ මොලේ සමහර සෛල අඩු වුනහම විවිධ විකෘතිතා ළමයින්ගේ එනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔය සිරගත වෙලා ඉන්න අපරාධ කරන අයගේ මේ සෛල සමහර ඒවා අඩුයි. ඒතර ඒ වගේ තමයි මේකේ මොලේ පූර්ව ලලාට බාහික ප්‍රදේශයේ මොලේ පූර්ව ලලාට බාහික ප්‍රදේශය මේක හේතුවත් එක්කම අපි ලියාගමුකෝ. ප්‍රදේශය පුද්ගලයෙකුට අනුකම්පාව තීරණ ගැනීම. ඒතර මේක ඇති වෙන්න හේතු තමයි එකක් ඥානමය හේතු. ඊළඟ එක තමයි එයාගේ තියෙන ශාරීරික හේතුවක්. ඒ කියන්නේ මොලේ පූර්ව ලලාට බාහික ප්‍රදේශය කියලා කියන්නේ මොලේ මේ ඉස්සරහ කොටස. ඒ කොටසෙන් තමයි පුද්ගලයෙකුට අනුකම්පාව ඇති වෙන්නේ, තීරණ ගන්න, සහකම්පනය ඒවට උදව් වෙන්නේ මෙන්න මේ ඉස්සරහ කොටස. හැබැයි මේගොල්ලන්ගේ මේ කොටස අනිත් අයට වඩා වෙනස්. බලන්නකොනේ මිනිස්සු උපතින් ගේන දේවල්. ඊළඟට දැන් අපි දන්නවා විවිධ ස්නායු සම්ප්‍රේෂක. එදා අපි කතා කරේ අර ස්නායු අග්‍රවල මේ අර බිඳු බිඳු වගේ ඔයගලන්ට පෙන්වුවේ මේ ස්නායු සම්ප්‍රේෂක. ඒතර එහෙම ශ්‍රාව්‍ය වෙන හොඳ ස්නායු සම්ප්‍රේෂකයක් තමයි සෙරටොනින් කියන්නේ. ඒතර මේගොල්ලන්ගේ මේ සෙරටොනින් සම්ප්‍රේෂකය මේ නිකුත් වෙන ප්‍රමාණය තුඟක් අඩුයි. මේගොල්ලන්ගේ මේ සෙරටොනින් ස්නායු සම්ප්‍රේෂකයේ තියෙන්නේ බොහොම අඩු මට්ටමක.
ඒ කියන්නේ මේ අර හොඳ සිතුවිලි සාමකාමී සිතුවිලි එනකොට තමයි සෙරටොනින් මෙලටොනින් වගේ මේ ස්නායු සම්ප්‍රේෂක ස්‍රාවය වෙන්නේ. ඒවා නිකුත් වෙන්නේ. නමුත් මේගොල්ලන්ගේ මේ සෙරටොනින් කියන ස්නායු සම්ප්‍රේෂකයේ අවම මට්ටමක් තමයි තියෙන්නේ. ඒතර මෙන්න මේ වගේ දේවල් නිසා මේගොල්ලෝ සමාජ විරෝධී ක්‍රියාවන් වල නිරත වෙනවා. ඒ කියන්නේ කවුරුත් ගැන හිතන්නේ නැහනේ. ඊළඟට තව හේතුවක් තමයි දෙමාපිය වැඩිහිටියන් ගෙන කුඩා කාලේ ආදරය රැකවරණය නොලැබීම. ඒ නිසා මේගොල්ලෝ දෙමාපිය වැඩිහිටියෝ ගැන විශ්වාසය නැති වෙලා යනවා. ඊළඟට තව සමහර වෙලාවට සමහර දෙමාපියන්ට දිලිඳු බව හේතු වෙනවා. ඊළඟට ගෙවල් වල දෙමව්පිය අතර රණ්ඩු ඇති වෙනකොට ළමයි තුල මේ විවිධ හිංසාවල් නිසා ක්ලමත තත්වයන් නැති වෙනවා. ඒකත් මේකට හේතු වෙනවා. ඊළඟට විශේෂයෙන් ඔයගලන්ට මේ දෙමාපිය රැස්වීම වලදී හිම මේවා කතා කරන්න පුළුවන්. ඒ වගේම තව කියන්න ඕනේ දෙයක් තමයි දෙමාපියෝ පොඩි කාලේ ළමයි ආක්‍රමණශීලී චර්යා කරනකොට ඒවා උපස්තම්භනය කරනවා. ඒවා මේ ප්‍රමෝට් කරනවා. ඒ වගේම සමහර වෙලාවට ඒවා උගන්වනවා ගැහුවොත් ගහන්න. අර ඒ වගේ මේ ආක්‍රමණශීලී චර්යා උගන්වනවා වගේම ඒවා කරනකොට ඒවා හොඳයි එහෙම කරපු එක තමයි හරි කියන. ඒතර ඒවත් මේ රෝගය ඇති වෙන්න එක හේතුවක් වෙනවා. ඊළඟ ප්‍රතිකාර මේගොල්ලන්ට මේ විශේෂ ඖෂධ ප්‍රතිකාරයක් තාම හොයාගෙන නැහැ. දැන් ADHD වලට තියෙනවා. නමුත් මේ පෞරුෂ ආක්‍රමිකතාවට සුවිශේෂ වුණ මේ ඖෂධ ප්‍රතිකාරයක් තාම හොයාගෙන නැහැ. ඔය ADHD වලට දෙන ප්‍රතිකාර වගේ දේවල් තමයි කරන්නේ. හැබැයි මේගොල්ලොන්ට කිසිම විශ්වාසයක් නැහැ බේත් ගැන. මේගොල්ලෝ හිතන්නේ නැහැ මේගොල්ලන්ට ලෙඩක් තියෙනවා කියලා. ඒතර මේගොල්ලන්ට කරන්න පුළුවන් උපදේශන ප්‍රතිකාර තමයි විශේෂයෙන්ම. ඒතර සමාජ සාරධර්ම ආදී කියලා දෙන්න ඕනේ. ඒ වගේම සමාජ නීති රීති උල්ලංඝනය කළාම ඒවා ගැටලුකාරී වෙන විදිහ මේගොල්ලන්ට පෙන්වලා දෙන්න ඕනේ. ඊළඟට B කාණ්ඩයේ දෙවැනි අක්‍රමිකතාවය සීමාස්ථ පෞරුෂ අක්‍රමිකතාව. සීමාස්ථ පෞරුෂ අක්‍රමිකතාව. ඉතින් මේකේ ලක්ෂණ තමයි ස්වයං ප්‍රතිරූපය පිළිබඳ ස්ථාවර අදහසක් නැහැ. ස්වයං ඒ කියන්නේ තමන් ගැන හරි අදහසක් නැහැ. ස්වයං ප්‍රතිරූපය ගැන ස්ථාවර අදහසක් නැහැ. ඊළඟට තමන් පිළිබඳව තියෙන්නේ නිකන් හිස් හැඟීමක්. තමන් පිළිබඳව තියෙන්නේ හිස් හැඟීමක්. ඒ නිසා තමයි ඔය ස්වයං ප්‍රතිරූපය ගොඩ නැගෙන්නේ නැත්තේ හරියට. ඊළඟට මේගොල්ලන්ගේ මනෝභාව ආවේගිකතාවන් අස්තිරයි. ඒ කියන්නේ මේ මනසින් එනේව ස්වરૂපය අස්තිරයි. මේගොල්ලන්ගේ චිත්ත වේගය ඒවා අස්තිරයි. මේගොල්ලෝ අධික දුකටපත් වෙනවා, අධික සතුටටපත් වෙනවා. ඊළඟට දැඩි නොසන්සුන් බවටපත් වෙනවා. ඇයි මේවා ස්ථාවර නැහැනේ මේ මනෝභාවය? දුක, සතුට, නොසන්සුන් භාවයටපත් වෙනවා. ඒත් එක්කම තරහ, කෝපය, කාංසාව, විෂාදය වැනි චිත්තවේගී තත්වයන්ගෙන් පීඩා විඳිති. ඔයගලන්ට පේනවද මේගොල්ලන්ගේ මේ චිත්තවේග හරි අස්ථාවරයි. අනිත් එක තමයි මේ චිත්තවේග මේ ක්ෂණිකව එකින් එකට මාරු වෙනවා. ඒකත් ලියාගන්න. චිත්තවේග ක්ෂණිකව එකකින් එකට මාරු වෙනවා. ඒ කියන්නේ මේ තරහ ගියේ කෙනාට මේ hina වෙන්නත් පුළුවන් තව පොඩ්ඩක්. අර පොඩි ළමයි වගේ. එහෙම නැත්තම් තවත් සමහර වෙලාවට එක චිත්තවේගයක දිගට ඉන්නවා. ඒ කියන්නේ ඔන්න තරහ ගිහිල්ලා නැත්තම් එපා වෙලා කවුරුත් එක්ක වැඩි කතා කරන්නේ නැතුව එහෙමම ඉන්නවා. එහෙම නැත්තම් සතුටටපත් වෙලා දිගටම දවස් කීපයක් ඒකෙමත් ඉන්නවා. ඒතර බලන්නකො මේගොල්ලන්ගේ අස්ථාවරතාවනේ එක පාරටත් වෙනස් වෙනවා. ඊළඟට කාලයක් එකක ඉඳලා ආයෙකටත් වෙනස් වෙනවා. මේ වෙනස් වීමෙන් මේ නිශ්චිත ස්වරූපයක් නැහැ. ඊළඟට තව සුවිශේෂත්වයක් තමයි මේගොල්ලෝ Tamanට හානි කරගන්නවා.
ඊළඟට අර කලින් වගේ මේගොල්ලන්ටත් ස්ථීර අරමුණක් නැහැ. ජීවිතේ ස්ථීර අරමුණක් නැහැ. ඒක අරමුණක ඉන්න බෑ. ඊළඟට අතට සල්ලි හම්බුනහම කිසි වගකීමක් නැතුව වියදම් කරනවා. ඉතින් මේගොල්ලන් මේ ප්‍රිය පදවනවා නම් හරිම නොසැලකිලිමත්. දැන් අපිට පේනවනේ කොච්චර අය ඉන්නවද නොසැලකිලිමත්ව ප්‍රිය පදවන. ඒ කියන්නේ තමන්ට ආදරෙත් නැහැ අනිත් අයට ආදරෙත් නැහැනේ. ඊළඟට අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වනවා. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වනවා. ඒ කියන්නේ කවුද කියලා ගානක් නැහැ ඕනි කෙනෙක් එක්ක යන්න පුළුවන් මේගොල්ලන්ට. ශ්‍රවණ භ්‍රාන්ති දැන් ඔයගොල්ලෝ බින්නෝන්මාදයට ඉගෙන ගත්තේ. ශ්‍රවණ භ්‍රාන්ති මායා වලින් පීඩා විඳිනවා. මැඩම් ආයෙත් කියන්න පොඩ්ඩක්. ශ්‍රවණ භ්‍රාන්ති ශ්‍රව්‍ය භ්‍රාන්ති මහ ප්‍රාණ භයන මායා වලින් පීඩා විඳිනවා. ශ්‍රව්‍ය භ්‍රාන්ති නිසා කෑ ගහන අවස්ථාත් ඇත. ශ්‍රව්‍ය භ්‍රාන්ති නිසා කෑ ගහන අවස්ථාත් ඇත. මොනවද මේ ශ්‍රව්‍ය භ්‍රාන්ති කියන්නේ? ඔව් එක එක දේවල් කතා කරනවා වගේ කතා කරන එක එක දේවල් කතා කරනවා ඇහෙනවා Tamanට බනිනවා වගේ ඇහෙනවා. එතකොට මෙයා ඒවට ප්‍රතිචාර දක්වන්න හයියෙන් කෑ ගහනවා. ඊළඟට මේගොල්ලන් මේ සියදිවි හානි කරන බවට තර්ජනයක් කරනවා. සමහරු සියදිවි හානිත් කරගන්නවා. සමහරු මේ අනුන්ව බය කරන්න එහෙමත් කරනවා. තව සමහරු සියදිවි හානි කරගන්න අයත් ඉන්නවා. ඉතින් මේ නින්ද මෙයාට මේ අන්තර් සම්බන්ධතා පවත්වන්නත් අපහසුයි. ඒ කියන්නේ අය අනිත් අය ගැන කිසි සැලකිල්ලක් නැහැනේ. මේ හැම වෙලාවෙම මේගොල්ලෝ අර කළු සුදු විදිහට තමයි හැමදේම තේරුම් ගන්න. ඒ කියන්නේ කවුරු හරි හොඳ නම් එයා හොඳයි. නරක නම් එයා නරකයි. සිද්ධීන් දකින්නෙත් එහෙමයි. මේ කළු සුදු දෘෂ්ටි කෝණේ. ඊළඟ මේගොල්ලන් ළඟ ලොකු බයක් තියෙනවා මේගොල්ලන්ට සමීපව ඉන්න අය තමන්ව හැරදාලා යයි කියලා. ඊළඟ මේගොල්ලන්ගේ තව සුවිශේෂත්වයක් තමයි මේ විඝටන තත්වයක් තියෙනවා. තත්වයක් තියෙනවා. උගලන්ට කලින් හම්බ වෙලත් ඇති. ඒ කියන්නේ මේකෙදි ශාරීරිකයි සිතුවිලි වෙන වෙනම තියෙන කියලා තමයි මේගොල්ලන්ට හිතෙන්නේ. මේ ශරීරයේනේ සිතුවිලි තියෙන ශරීරයත් එක්ක සම්බන්ධ වෙලානේ. ඒතරද මේගොල්ලෝ හිතන්නේ මේ ශාරීරිකයි සිතුවිලි වෙන වෙනම තියෙනවා කියලා. ඒකට තමයි අපි කියන්නේ විඝටන තත්වයක් කියලා. ඒතර මේ කට්ටිය ඉන්නවා ලෝක ජනගහනයේ 5%. ඒතර බලන්නකොනේ කොච්චර ඉන්නවද කියලා. ඒකේ විශේෂත්වය තමයි ඒකේ 75%ක් විතරම ඉන්නේ කාන්තාව. ඒතර මේගොල්ලෝ අම්මලා වුණොත් එම කොච්චර අපහසුතාවක්ද ගෙවල් වලනේ. මේ රෝග සමහර අය හඳුනගන්නේ සමහර අය හඳුනගත්තත් ඒක රෝගයක් විදියට පිළිගන්නේ නැති නිසා ගණන් ගන්නෑ. ඒ කරලා ළමයින්ව විවාහ කරලා දෙනවා රස්සාවල් වලට දානවා. හැබැයි ළමයිනුත් අනතුරේ අනිත් අයත් අනතුරේනේ. ඒතර හේතු මොලේ අක්‍රමතාවක්. ඒතර ඔයගොල්ලෝ මේ බුද්දිස්ට් කවුන්සලින් වලත් ඉගෙන ගන්නවා ඇති මං හිතන්නේ මේ දැන් කලලයක් මව්කුස වර්ධනය වෙනකොට අර මුලම කාලෙදී ජීවියෙක් එනවනේ නේ. එතකොට මේ එන්නේ කර්ම සාධකත් අරගෙන. දැන් අපේ හාමුදුරුවන්ට කිව්වොත් හාමුදුරුවෝ ඔක ලස්සනට විග්‍රහ කරයි. ඒ කර්ම සාධක සංසේචිත කලලයට එනකොට ඒ සියලුම කර්ම දෝෂත් අරගෙන එන්නේ. ඒතර ඒවෙන් තමයි මේ මොලේ ආක්‍රමිකතාවන් ඇති වෙන්නේ. මොලේ ආක්‍රමිකතාවන් ඊළඟට ස්නායු සම්ප්‍රේෂකවල ආක්‍රමිකතාවන් ඊළඟට මේ පංචේන්ද්‍රියන්ගේ ආක්‍රමිකතාවන් මේවා ඔක්කොම කර්මයත් එක්ක සම්බන්ධ වෙලා තමයි එන්නේ. ඒතර බලන්නකො මිනිස්සු කොච්චර පරිස්සම් වෙන්න ඕනේද කියලානේ. ඉතින් ඒ නිසා මේ හොඳම ඕගොල්ලොත් හැම වෙලාවෙම බලන්න හරි දේම කරලා මේ වගේ ළමයින්ට පුළුවන් තරම් උදව් කරලා ඒගොල්ලන්ගේ ඒ තත්වයෙන් මිදෙන්න මේ සහායක් වෙන්න. විශේෂයෙන්ම මේගොල්ලන් අඳුන ගන්න එක තමයි වැඩියෙන්ම වැදගත් වෙන්නේ.
එතකොට මේගොල්ලන්ගේ මේ අපිට මොනවත් කියන්න බෑනේ මේගොල්ලෝ කර්මයෙන් ගේන දේ නේද? එතකොට මේ වෙනස සකස් කරන්න සහ පවතින තත්වයට හැඩගැහෙන්න ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. දැන් අර තර්කු සෛලවල අඩුව නම් දැන් සමහර ඒවා ওই ප්‍රචණ්ඩකාරී හැසිරීමෙන්ද තර්කු කියන සෛල අඩුව එකත් බලපානවා. ඒත් ඒ තර්කු සෛල නම් මේ භාවනා කරණේවෙන් මේ වර්ධනය වෙනවා. ඒතකොට මම හිතන්නේ මම හරියටම දන්නේ දැන් මේ වගේ මොලේ අක්‍රමිකතාවනුත් වෙනස් වෙන්න භාවනාව යොදා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මොකද අර තර්කු සෛල වෙනස් වෙනවා නම් තර්කු සෛල වර්ධනය වෙනවා නම් නේ. ඒතකොට ඕගොල්ලන් හැම වෙලාවෙම බුද්දිස්ට් කවුන්සලෙනුයි වෙස්ටර්න් කවුන්සලෙනුයි දෙක සම්බන්ධ කරලා මේ ට්‍රීට්මන්ට්ස් කරන්න. ඒතකොට හරි ලේසි. ඊළඟට ඥානමය සාධකත් බලපාන. ඊට අර මේ අක්‍රමිකතාවෙන් එකට තියෙනවා පූර්ව ලලාට බාහිකේ අක්‍රමිකතාව. අර මොලේ අක්‍රමිකතාව ඒක කිව්වේ නැහැ එතෙන්දී නේ. මේ මොලේ අක්‍රමතාව කියන්නේ පූර්ව ලලාට බාහිකේ අක්‍රමිකතාව. නිසා අක්‍රමවත්ව ක්‍රියා කරනවා. ඊළඟට ඇමිග්ඩලා කියන කොටසේ ක්‍රියාකාරීත්වය අක්‍රමවත්. දැන් ඔයගලන්ට මතක ඇති අර ඊයේ පින්තූරේ පෙන්වුවේ නිල් පාට කොටසයි ඒ ළඟ තියෙන රතු පාට කොටසකුයි. එතකොට රතු පාට කොටසට හරි. ඒ කොටසට තමයි කියන්නේ ඇමිග්ඩලා කියලා. ඒතර ඒ කොටස අක්‍රමවත්ව ක්‍රියා කරනවා. එතකොට අර සිතුවිලි හරියට පාලනය කරගන්න ඒවා බෑ හරියට චිත්ත වේග එනවා මේගොල්ලන්ට. ඒතර තව හේතුවක් තමයි ළමාවියේදී නොසලකා හැරීම, ආදරය රැකවරණය නොලැබීම, ප්‍රතික්ෂේප කිරීම, ආත්ම සම්මානනයට තර්ජන. දැන් ටීචර්ස් අතිනුත් ඕක වෙනවනේ නේ. ආත්ම සම්මානනයට තර්ජන, ඊළඟට පරිභව කිරීම. අර ළමයිව කන්ඩෙම් කරලා කතා කරන්නේ නේද? ඊළඟ එක තමයි පොඩි කාලේ ඉඳලා අන්‍යයන් මත යැපීම. තව එකක් පෞල් සංස්ථාවේ වෙනස්කම්. ඒක දෙමව්පියෝ අතහැර යාම, දෙමව්පියෝ අතර ආරවුල් ඒ වගේ දේවල්. පෞල් සංස්ථාවේ වෙනස්කම්. ඒතර මේගොල්ලන්ගේ ප්‍රතිකාර මේගොල්ලන්ටත් ඖෂධ ප්‍රතිකාර වලට යොමු කරගන්න එක හරිය අමාරුයි. ඒතර මේගොල්ලන්ටත් අර ADHD වගේ වට දෙන ප්‍රතිකාර වගේ මේ ඖෂධත් එක්කම මානසික ප්‍රතිකාර දෙන්න ඕනේ. මනෝ ප්‍රතිකාර දෙන්න ඕනේ. අර සමාජ සිරිත් කියලා දීලා, තමන් කරන දේෙන් වෙන අපහසුතා පෙන්නලා දීලා, ඊළඟ භාවනා වගේ දේවල් වලට යොමු කරලා එයාගේ අවධානය සංවර්ධනය කරන ක්‍රියාකාරකම් සහ යමක් තේරුම් ගැනීමේ හැකියාවල් සංවර්ධනය කරන්න ඕනේ. ඊළඟ එක තමයි නාටකීය පෞරුෂ අක්‍රමිකතාවය. නාටකීය පෞරුෂ අක්‍රමිකතාවය. ඒකේ ලක්ෂණ අන්තගාමීව චිත්ත වේග ප්‍රකාශ කරයි. අන්තගාමීව චිත්ත වේග ප්‍රකාශ කරයි. එතට අවට ඉන්න අයගේ අවධානය දිනා ගන්න කැපී පේන්න උත්සාහ කරයි. ඔයගොල්ලන් මේකේ මේ වම් පැත්තේ තියෙන යට තියෙන පින්තූරේ තියෙන්නේ මේ අර ස්ටඩ්ස් දෙකක් එම දාගෙන ඉන්නේ. ඊට ශබ්ද නගා හිනාසෙනවා. ඒ වගේම අඬන්නේත් ශබ්ද නගා. ශබ්ද නගා සිනාසීම හැඬීම. ඊළඟ ඉක්මනින් කෝපයටපත් වෙනවා. ඉතින් මේගොල්ලන්ගේ තියෙන විශේෂ ස්වරූපයක් තමයි මේ ආත්ම කේන්ද්‍රීය බව හිස් ආත්ම කේන්ද්‍රීය බවක් තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ මේ අර ලේට් ග්‍රැටිෆිකේෂන් මතකද ඔයගලන්ට අපි අර මාෂ්මෙලෝ මේ වීඩියෝ එකක් බැලුවා මතකද? මාෂ්මෙලෝ ටෙස්ට් කියලා මතකද නැද්ද? අර මේ මාෂ්මෙලෝ එකක් මතක නෑ මල්ලෝ. පස්සේ වෙලා තිබ්බ වෙලාවක බලමු අපි. මේ ඒකේ කරන්නේ ළමයිට මාෂ්මෙලෝස් දෙනවා. මාෂ්මෙලෝ එකක් දීලා කියනවා ඕක කන්න නැතුව මම කියන වෙලාව වෙනකල් හිටියොත් තව මාෂ්මෙලෝ එකක් දෙනවා කියලා. හැබැයි ළමයින්ට ඉවර්සලා ඉන්න බෑ. ළමයි ගොඩක් ළමයි ඒක කනවා. හැබැයි එක ළමයි කන්න නැතුව ඉන්නවා. කන්න නැතුව හිටියම එයාට තව මාෂ්මෙලෝ එකක් හම්බ වෙනවා. එතකොට එයා සතුටින් දෙකම කටේ දාගන්නවා.
ඒක හරිය ලස්සන ටෙස්ට් එකක්. ඕගලන්ට උනත් YouTube ගිහිල්ලා බලන්න පුළුවන් මේ මාෂ්මෙලෝ ටෙස්ට් කියලා බලන්නකෝ. ඒතර ඒකේ කියන්නේ late gratification. ඒ කියන්නේ තමන් යමක් වෙනුවෙන් කැප වුණොත් ඒකට ප්‍රතිලාභ අනාගතේ හම්බ වෙනවා කියලා. ඒතර ඒක මේ ලොකු පරීක්ෂණයක්. ඒකේ මේ මාෂ්මෙලෝ එක කන්න නැතුව හිටපු ළමයා දැන් ප්‍රධාන ආයතනයක ඉහළ කළමනාකරුවෙක්. ඒතර එයා එතෙන්ට ආවේ අනාගතේ හම්බ වෙන දෙයක් වෙනුවෙන් වර්තමානයේ කැපකරන්න පුරුදු වෙලා හිටියේ හින්දා. හැබැයි මේගොල්ලන්ට මේ late gratification කියන එක නැහැ. ඒ හින්දා අනාගතේ හම්බ වෙන දෙයක් ගැන දැන් කැප වෙන්නේ. ඒ කියන්නේ මේ තමන්ගේ සතුට වෙනුවෙන් ඉවසා සිටීමට සහ ආශාවන් කල් දැමීමට අපහසුයි. ඒ වීඩියෝ එක ළමයින්ට පෙන්වන්න ඉම හොඳයි මේ ඔය late gratification කියන එක ඉගෙන ගන්න. ඒත් එක මේගොල්ලෝ මේ අනිත් අය පාලනය කරගන්න පාවිච්චි කරන එකක් තමයි එයා සීදි විහානි කරගන්නවා. ඊළඟට මේගොල්ලෝ චාටුවෙන් වැඩ කරගන්නවා. මේ චිත්ත වේග පළ කිරීම ව්‍යාජයි. ව්‍යාජය කියන්නේ ඒකනේ චාටුවෙන් වැඩ කරගන්නේ. අර හිතේ එකක් ඒ වුණාට මේ එයා පෙන්වන චිත්ත වේගය එකක්. කොහොම හරි අනිත් අයට චාටු දාලා වැඩ කරගන්නත් දක්ෂයි. ඊළඟට මේගොල්ලෝ ලිංගිකව ආකර්ෂණය වෙන ලෙස හැසිරෙනවා. මේ ඇඳුම් පැළඳුම් කතා බහ හැසිරීම ඇවිදීම හැපි පේන්න කරන්න හරි කැමති. ඒකෙන් අනිත් අයගේ මේ හිත ඇද ගන්නවා. ඊළඟට මේගොල්ලන් මේ වාග් විලාසයත් හරි ප්‍රේමාන්විතයි. ඊළඟට මේගොල්ලන්ගේ විශේෂත්වයක් තමයි රැකියාව වලට ගියොත් එම රැකියා ස්ථානයේ කැපී පේන්න දේවල් කරනවා. ඊළඟට ප්‍රධානියාගේ අවධානය ගන්න විවිධාකාර උත්සාහ ගන්නවා. දැන් ඔය ඉන්නවනේ අපේ ඉස්කෝලවල එහෙමත් ඔෆිස් වල එහෙමත් ඔහොම කට්ටිය නේද? ඊළඟට ප්‍රේම සම්බන්ධතා කීපයක් පවත්වාගෙන යන්නත් පුළුවන්. දැන් අපි බනිනවනේ කට්ටියට වාතනත් එක්කෙනෙක් ඉන්නවා මෙතනත් එක්කෙනෙක් ඉන්නවා කියලා. ඔය නිකන් නෙමෙයි ඉන්නේ. ඒගොල්ලන්ගේ ඔය පෞරුෂාක්‍රමිකතා තියෙන නිසා. ඇත්තටම මේගොල්ලන්ට අපි මේ කන්ඩෙම් කරන්න නෙමෙයි ඕනේ. ඒගොල්ලන්ට මොකක් හරි විදියකින් කියලා දෙන්න. දැන් ඒගොල්ලෝ කැමති නැහැ. දැන් සාමාන්‍යයෙන් ඔය ස්ටාෆ් එකේ එහෙම ගත්තොත් ඒගොල්ලෝ කැමති නැහැ ඔයාට මේක තියෙනවා කියලා එහෙම කියන්නේ. හැබැයි අපිට කතන්දර කියන්න පුළුවන්. මෙන්න මෙහිම අයට මෙහෙම වෙලා තියෙනවා. එහෙම වෙන අනුන්ගේ කතන්දර වගේ කියනකොට මේ ඒගොල්ලන්ට දැනෙනවනේ. ඊළඟට එක සම්බන්ධතාවක් කියනකොට තව සම්බන්ධතාවක් පටන් ගන්නවා. අනිත් එක තමයි මේගොල්ලෝ හරි කැමති මේ ජනප්‍රිය වෘත්තීන් වල යෙදෙන්න. ලස්ලා ඊළඟට නාට්‍යවල ඒ වගේ දේවල් වලට කැමති. මේ කාණ්ඩෙට අයිති දෙගොල්ලම ඉන්නවා. ගෑනු අයත් ඉන්නවා, පිරිමි අයත් ඉන්නවා. 1.8ක් විතර ඉන්නවා. මේකට හේතු තමයි ඥානමය පසුබිම. නැට ළමාවියේ චිත්තවේගී උණුසුමක් නොලැබීම. ළමාවියේ චිත්තවේගී උණුසුමක් නොලැබීම. ඒ කියන්නේ අර ළඟට අරගෙන ආදරය කරලා ඒ වගේ ඒවා මේ අඩුයි. ඊළඟට දැඩි නීති රීති ඊළඟ මේගොල්ලන් බයේ ඉන්නේ දෙමව්පියෝ තමන්ව ඇරදාලා යයිද කියලා. ඊට තමන් ගැන අවධානය තමාවට පරිසරය හා ලෝකය ගැන උනන්දුව අඩුයි. ඒ කියන්නේ මේ මුල් කාලෙදී. ඒ නිසා තමයි මේ ආක්‍රමිකතාව හැදෙන්නේ. තමන් ගැන අවධානය තමාවට පරිසරය ගැන ලෝකය ගැන උනන්දුව අඩුයි. ඊළඟට ඍණාත්මක සිතිවිලි සහ ඌන ප්‍රජානන ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ යමක් හරියට හිතන්න මේගොල්ලන්ට අමාරුයි. ඒත් මේ தত্ত্বය ආසියානු රටවල වැඩි. මොකද ආසියානු රටවල වැඩි වෙන්නේ ආසියානු රටවල් වල තියෙන සමහර මේ සමාජ ප්‍රාර්ථනා සංස්කෘතිය කියලා හදාගෙන තියෙන ඒවා ඒ වගේ දේවල්. ඒ කියන්නේ දැන් ආසියානු රටවල් වල කාන්තාව කියන්නේ යැපෙන එක්කෙනෙක් විදිහටනේ මේ හුවා දක්වන්නේ. ඒතකොට පොඩි කාලේ ඉඳලා ඔන්න ඔය අදහස ආවහමත් මේ ආක්‍රමිකතාවට ඒක හේතු වෙනවා. ඒතර ප්‍රතිකාර ප්‍රජානන ප්‍රතිකාර. ඒතර ප්‍රජානන ප්‍රතිකාර වලදී කරන්නේ අන්‍යයන් ආකර්ෂණය කර ගැනීමට නොහැකි නම්
අන්‍යයන් ආකර්ෂණය කර ගැනීමට නොහැකි නම් මගෙන් වැඩක් නැහැ. මාව අතහැරලා දායි. වගේ තියෙන විශ්වාස පද්ධතිය වෙනස් කරන්න ඕනේ. දැන් අර ABCDF කියලා අපි කතා කරා මතක ඇති. මට මතක නැහැ මමද කරේ කියලා. ABCDF කියලා අපි ප්‍රජානන ප්‍රතිකාර කරේ. ඒ වගේ ඒගොල්ලන්ගේ වැරදි විශ්වාස අයින් කරනවා. ඊළඟට අන්තර් සම්බන්ධතා ප්‍රායෝගිකව පවත්වා ගන්න හුරු කරනවා. මේගොල්ලෝ අනිත් රෝගව අනිත් පෞරුෂ ආක්‍රමිකතා තියෙන අයට වඩා වෙනස්. මොකද මේගොල්ලෝ ඖෂධ ප්‍රතිකාර වලට කැමති. ඖෂධ ප්‍රතිකාර වලට කැමති වෙන්නේ ඒක හේතුවක් නිසා. ඒකට අනිත් අයගේ අවධානය එනවනේ. වෛද්‍යවරයාගේ අවධානය හරි මෙයාට එනවනේ. ඒ නිසා තමයි මේ ඖෂධ ප්‍රතිකාර ගන්න කැමති වෙන්නේ. ඒතර B ඛණ්ඩයේ ඊළඟ එක නාසිස්ම පෞරුෂ ආක්‍රමිකතාව. නාසිස්ම පෞරුෂ ආක්‍රමිකතාව. ඒක තවත් විදිහක්. මේකට ඔයගොල්ලෝ මේවා මේ එක එක කාණ්ඩයේ වෙනම අරගෙන එකම කාණ්ඩයේ තියෙන රෝග එකේ වෙනස මේ පොඩි chart එකකට වගේ හදාගන්න. ඒකට පාඩම් කරන්නත් ලේසි. මොකක් හරි අවස්ථාවක ඔයගලන්ට මේ කවුන්සලින් වලදී උදව් කරගන්නත් ලේසි. ඒතර ලක්ෂණ තමයි ස්වයං අධිතක්සේරුව. ස්වයං අධිතක්සේරුව. අධිමානය. ඊළඟට අන්‍යයන්ගේ ප්‍රසාදය නිතරම ප්‍රාර්ථනා කරනවා. අන්‍යයන්ගේ ප්‍රසාදය නිතරම ප්‍රාර්ථනා කරනවා. ඒ වුණාට අන්‍යයන් ගැන සහකම්පනයක් නැහැ. ඒ කියන්නේ අනිත් අය ගැන හිතන්නේ. ඒ වුණාට අනිත් අය තමන්ව ප්‍රසාදයටපත් කරනවා නම් කැමති. මොකද මේගොල්ලෝ හරි කැමති හරිම තමන් හරි බලවත් කියලා පෙන්වන්න. ඒ ඉන්න මේගොල්ලෝ අනින්ගේ අදහස් වලට ගරු කරන්නේ අනිත් අයගේ අඩුපාඩු හොයනවා. ඒත් එක්කම තමන්ගේ අවශ්‍යතා ඉටු වෙන්නේ නැති වුනහම දැඩි ලෙස කෝපයටපත් වෙනවා. අනුන්ට ඊර්ෂ්‍යා කරනවා. ඒත් එක්කම ඒ ඊර්ෂ්‍යාවයි ඒ තියෙන සංකල්පයි නිසා ගොඩක් වෙලාවට විෂාදයටපත් වෙනවා. මේ අනිත් අය විවේචනය කරාට එයා විවේචනය කරනවා නම් කවුරු හරි ඒකට කැමති වෙන්නේ. ඒත් එක්කම මේගොල්ලොත් එක වෙලාවකට මේ සතුටින් ඉන්නවා. දැන් සමහර කාලවල සතුටින් ඉන්නවා. තව විශේෂත්වයක් තමයි මේගොල්ලෝ හිතනවා තමන් කිසිම දෙයකට සුදුසු නැහැ කියලා. තමන් මොනවටවත් සුදුසු නැති කෙනෙක් කියලා. දැන් මේක ගොඩක් වෙලාවට තියෙන්නේ තරුණ මේ ගෑනු ළමයින්ටයි වැඩිපුරම තියෙන්නේ. තමන් කිසි දෙයකට සුදුසු නැහැ කියලා ඔහේ ගෙවල් වලට වෙලා ඉන්නවා. හේතු ළමාවියේ අමිහිරි අත්දැකීම්. ඊළඟ දෙමාපියෝ මේ අයව ප්‍රතික්ෂේප කිරීම ළමා කාලේ. ගැටුම් අහිමි වීම. ඊළඟ ලිංගික අතවර වලට ලකුණ ළමයිනුත් මේ තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේකටත් අර පොඩි කාලේ හදා වඩා ගන්න රටාවේ තව එකක් හේතු වෙනවා. ඒ කියන්නේ මේ ළමයින්ට පොඩි කාලේ අධික ලෙස සැප දෙනවා. මේ වරදක් කරත් ඒකේ වැරද්ද කියන්නේ නැහැ. ඒ හින්දා මේගොල්ලන්ට ප්‍රතිකාර කරන එක හරි අපහසුයි. ඒකට දැන් ප්‍රතිකාර විදිහට කරන්නේ ප්‍රජානනවාදී ප්‍රතිකාර. ඒකෙදි කරන්නේ ඍණාත්මක සිතිවිලි පාලනය. ඊළඟට අන්‍යයන්ගේ මතවලට ඇහුම්කන් දීමට අන්‍යයන්ව තේරුම් ගැනීමට පුරුදු කරවීම. ওই කොටසේ මොන හරි අපහසු කොටසක් තියෙනවද? දැනට නම් නෑ මැඩම්. පස්සේ පාඩම් කරලි වල මොනවද යන්න. පාඩම් කරලා අහනකොට අමාරුයි. ඒ හින්දා මේ මැඩම් දැන් මැඩම් කියපු ටික ලියාගත්තා. ඒ වුණාට අර පටපට ගාලා යනවනේ. ඇත්තටම මෙහෙම ස්පීඩ් ගියාන් පස්සෙත් අපිට ටිකක් මේ මදි ඔලුවට දාගන්න. අනිත් ඒවා තමයි අර මැඩම් කිව්වා වගේ ක්‍රියාකාරකමක් විදියට යනවනම් මං හිතනවා මේවා මේ ඔලුවට යන ප්‍රමාණය වැඩි කියලා. දැන් මැඩම් කියනවා අපි ලියනවා. එතකොට රෙකෝඩින් එකක් අහලා තමයි ඒක ආයි මේ සක්සස් කරගන්න වෙන්නේ. ඒ හින්දා මේ චුට්ටක් අර රෙකෝඩින් එක අහන්න වෙයි. ඇහුවට පස්සේ ඊළඟ සතිය වෙනකොට ඔන්න මැඩම් මේ කියපු ඒවා යොන්න අපිට තේරිච්ච නැති දැන් අහන්න පුළුවන්. කමන්නේ මේ මං කියන්නේ හොඳ වැඩේ තමයි ඔක පස්සේ පාඩම් කරන්න තියාගෙන හිටියම අමාරුයිනේ.
ඔය ටික දැන් අර කිව්වා වගේ කොටස් කරලා පාඩම් කරන්න. ඒ කාණ්ඩේ ඒවා ටික වෙනම අරගෙන ඒ තුනේ ලක්ෂණ වෙන වෙනම හඳුනගන්න. පොදු ලක්ෂණයි එක එකට වෙනස් වෙන ඒවායි. ඒ විදිහට chart එකක් හදලා තියාගන්න. එතකොට C කාණ්ඩේ ටික අපි අනිත් දවසට කරමු. ඊළඟට තව තියෙනවා ලබන සතියේට වැඩිහිටි වියේ මානසික ආක්‍රමිකතා. ඒකයි ප්‍රජානන මනෝවිද්‍යාව කොටසයි ඊළඟ දවසට තියෙන්නේ.